එතකොට අන්න ඒ වගේ පොඩි මානසිකව අපිට ගැටලු සහගත තත්ත්වයක් මතුවෙනවා. මේ විෂය සාකච්ඡා කරන් යද්දී එතකොට ඒක නිසා මේකේ විවිධ අර්ථයන් අවබෝධ කරගන්න. ඒ කියන්නේ employment, job, එතනදී job එකක් කියලා කියන්නේ මොකද අපිට ඔක්කොම තේරෙන්නේ ඉංග්‍රීසියෙන් අපි Google search කරලා බැලුවොත් සමහර වෙලාවට Google Translate කියලා බැලුවොත් dictionary එකක් කරන් බැලුවොත් එහෙම සමහර වෙලාවට job, employment, occupation ඔය වගේ ඔක්කොටම එන්නේ රැකියාව. එතකොට ඒක හරියද? කියන එක දැන් අපි විෂයක් විදිහට මේක ඉගෙන ගන්නකොට ඒකේ නිවැරදි අවබෝධය අපි දැනගෙන තියෙනවා. ඒක නිසා මේවා නිවැරදි අර්ථයන් අවබෝධ කර ගැනීම කරනවා අපි දෙවනි සැසියේදී දෙවනි පාඩම විදිහට. ඊට පස්සේ ඇත්තටම මම මේ පොඩි හඳුන්වා දීම කරන්න ඔබට මේ පිළිබඳ මේ පාඩමට එන්න කලින් සමහරවිට ඔබට අවස්ථාවක් තිබුණොත් මතක් වුණොත් ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න සාකච්ඡා කරන්න අදහසක් තියාගන්න පුළුවන් නේ. ඒක නිසා පුංචි වෙලාවක් අරගෙන මේක සාකච්ඡා කරන්න කියලා හිතුවේ. ආරම්භයක් හැටියට. ඊට පස්සේ තවදුරටත් අපි විවිධ අර්ථයන් අවබෝධ කරගත්තොත් එහෙනම් ගයිඩන්ස්, කවුන්සලින්, ඇඩ්වයිස් කියන පද අපි පාවිච්චි කරනවා. ඇත්තටම වෘත්තීය මාර්ගෝපදේශයේ තුල වෘත්තීය මාර්ගෝපදේශය කියන එක උපදේශනය. අපි උපදේශන වෘත්තිය ඔබ දන්නවා සමහරට අහලා තියෙනවා. උපදේශනයේම එක කොටසක් විදිහට තමයි සලකන්නේ. ඒක එකක් නම් උපදේශනය කියන එක ඒකේ තියෙන එක ශාඛාවක් තමයි කරියර් ගයිඩන්ස්. එක විදිහකින් අපි හිතලා බලුවොත්. මොකද දැන් වෘත්තීය උපදේශනයේදී පෞල් උපදේශනයේම නැත්නම් දැන් අපි අධ්‍යාපන උපදේශනය කියන කොටසට ගියාට පස්සේ ඒක කරියර් ගයිඩන්ස්. නිසා ඒකේ උපශාඛාවක් විදිහට යන්නේ පාවිච්චි කරන මනෝවිද්‍යාත්මක මූලධර්ම. න්‍යායන් මුගක් වෙලාවට එකම මූලධර්ම තමයි අපි මේ පාවිච්චි කරන්නේ. එතකොට ගයිඩන්ස්, කවුන්සලින්, ඇඩ්වයිස් කියන ඒවා වෙනස අවබෝධ කරගන්නවා. අපි ඊගා සෙෂන් එකේදී මේ මොකද මම න්‍යායාත්මක භාවිතාවන් එකයි කියලා කිව්වේ දැන් යම් කෙනෙක් අපිට හම්බෙන දරුවෙකුට අපි දැන් ගයිඩන්ස්, කවුන්සලින් කියන එක වෙනස්. එතකොට ගයිඩ් අපි කරන්නේ කවුන්සලින් කරන්නේ. කවුන්සලින් කරන්නේ. අපිට යාව පරීක්ෂා එයාට මොනවා හරි ටෙස්ට් එකක් කරලා එයාගේ තියෙන ගැටලුවට මූලික හේතුව root cause මොකක්ද එයාට උනේ කියලා හොයාගන්නකොට අපිට තියරි පාවිච්චි කරන්න. එතකොට පාවිච්චි කරන්න වෙන අර අපි උපදේශනයේදී පාවිච්චි කරන මනෝවිද්‍යාත්මක න්‍යායන්. ඒක නිසා ඒවත් පාවිච්චි කරන්න වෙනවා. ඒ නිසා මේ ඒවේ නිවැරදි අවබෝධය අපිට තියෙන්න ඕන විශේෂයෙන් මේ පදවල මේ භාවිත වන වචන. ඒක නිසා ඒ සැසියක් විදිහට අපි ඒක සාකච්ඡා කරනවා. අනිත් එක වෘත්තීය මාර්ගෝපදේශයේ තුන්වෙනි කාරණාව මේ මූලික සංකල්පවල වෘත්තීය මාර්ගෝපදේශයේ වැදගත්කම සහ ක්‍රියාවලිය සහ කතා කරන වෘත්තීය මාර්ගෝපදේශ ක්‍රියාවලිය ආචාර. දැන් අපි වෘත්තියක් විදිහට මේක වෘත්තීය මාර්ගෝපදේශයේ වෘත්තිය. උපදේශකවරු කියන්නේ වෘත්තිකයන් පිරිසක් හැටියට තමයි සලකන්නේ. අපි ඉස්සරහට සාකච්ඡා කරන වෘත්තියක් කියලා කියන්නේ මොකක්ද කියන්නේ. එතකොට මේ වෘත්තිකයන් තුල තියෙන්න ඕන වෘත්තීය ආචාර ධර්ම පද්ධතිය. ඔවුන් වෘත්තිකයන් නම් ඔවුන්ට ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. එතික්ස්. එතකොට අන්නේ ආචාර ධර්ම පද්ධතිය මොනවද කියලා අපි සාකච්ඡා කරනවා. ඒ වගේම මේ ක්‍රියාවලිය වැදගත්කම වෘත්තීය මාර්ගෝපදේශ ක්‍රියාවලිය වැදගත්කම සාකච්ඡා කරනවා. වැදගත්කම කියන්නේ වෘත්තීය මාර්ගෝපදේශයේ ගත්තාම විදියකින් ජීවත් වෙන කලාවක්. ආර්ට් ඔෆ් ජීවත් වීමේ කලාවක්. ඒ නිසා මේක ඇප්ලයි කරනවා, ඇප්ලයි වෙනවා. ඇත්තටම කෙනෙක් ඉපදුනාට පස්සේ එයා අධ්‍යාපනය ලැබලා වැඩිවිරපත් වෙනවා. ඊට පස්සේ රැකියාවක් කරලා විශ්‍රාම ගිහිල්ලා. ඔහුගේ මුළු ජීවිත කාලය තුලම මේක අපිට අනුගත කරන්න පුළුවන් විෂයක්. අනුගත වෙනවා. මේ විෂය වැදගත් අවශ්‍යයි. ඉතින් ඒක නිසා ඒක වැදගත්කම අපි සාකච්ඡා කරමු. සහ ඒකේ ආචාර ධර්ම පද්ධතිය මොනවද? ඒක කොහොමද? ඒ ගැන අපි සාකච්ඡාවක් කරමු. මූලික සංකල්ප වල එතකොට අපි ආචාර ධර්ම සාකච්ඡා කරනවා, වැදගත්කම සාකච්ඡා කරනවා. ඒ වගේම වෘත්තීය මාර්ගෝපදේශයේ මනෝවිද්‍යාව. උපදේශ නිසාම දැන් අර වෘත්තීය මාර්ගෝපදේශයේ තියෙන මනෝවිද්‍යාව. ඇත්තටම උපදේශනයේදී පාවිච්චි කරන මනෝවිද්‍යාත්මක සංකල්ප ටික. ඒ න්‍යාය පද්ධති අපි මේ විදිහටම මේකෙදී ඇප්ලයි කරන්න වෙනවා අපිට අවශ්‍ය ඉගෙන ගන්න. අපිට වෘත්තීය මාර්ගෝපදේශ සම්බන්ධ වෙනමම විද්වතුන් පිරිසකගේ අදහස් සාකච්ඡා කරනවා න්‍යායාත්මක කාරණා. හැබැයි එතනින් එහාට ගියාම දැන් උපදේශනයේ අපි ගයිඩන්ස් කරනකොට මඟ පෙන්වීම කරන වෙලාවේදී අපිට පුළුවන් අපිට තොරතුරු වලින් ඒ වැඩේ කරගන්න. හැබැයි අපිට කවුන්සලින් කරන්න ඕනේ. දැන් කෙනෙකුට ඊට වැඩිය ගැඹුරට ගිහිල්ලා කෙනෙක් විශේෂණය කරලා කරන්න ඕනේ. අන්න ඒ වෙලාව අඳුන ගන්න. වෘත්තීය මාර්ගෝපදේශනයේ මනෝවිද්‍යාව. එතකොට ඒක ඕන වෙනවා. උපදේශනය මඟ පෙන්වීම එතකොට උපදේශනයට එන මඟ පෙන්වීම අපි යන්නේ සමානයි. අපි දේශනා කරන්න යන්නේ මඟ පෙන්වීම.
එතනින් අපි පිළිසකට ඕන වෙන්න පුළුවන්. එතනට එහා ගිය දෙයක්. එතන ඉන්න පුළුවන් විවිධ ප්‍රශ්න. එක ඉන්න අය. එතකොට ඒගොල්ලන්ට අපිට කරන්න වෙනවා කවුන්සිල් උපදේශනය කරනවා. එතකොට ඒ සිසුන් අපි අඳුනගන්න. අපිට මොකක් හරි විදියක් තියෙනවා. අපි අන්නේ එක කොහොමද කරන්නේ? සිසුන් වෙන්න පුළුවන්, රැකියාව කරන කෙනෙක් වෙන්න පුළුවන්, විශ්‍රාමයේ බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්න පුළුවන්. අපිට ඒගොල්ලන් හඳුනගන්නේ කොහොමද කියලා හඳුනගෙන ඒගොල්ලන්ට ඒ වැඩි කරන්න කොහොමද අපි එතන ඒක විෂයක් හැටියට සාකච්ඡා කරන මාතෘකාවක් හැටියට. ඊට පස්සේ මාර්ගෝපදේශන ඉතිහාසය. ඕනම වෘත්තීය විෂයක ඒක බිහි වුණේ කොහොමද කියන එක සාකච්ඡා කරනවා. අපි ඒක මේ වෘත්තීය මාර්ගෝපදේශ ඉතිහාසය අපි සාකච්ඡා කරනවා. ඉතිහාසය හැටියට ගත්තොත් එimhe මහා ඈත ලොකු ඉතිහාසයක් නෙවෙයි තියෙන්නේ 1910 වගේ කාලෙක තමයි ආරම්භ වෙන්නේ. ෆ්‍රැන්ක් පාසන් කියන වෘත්තීය මනෝවිද්‍යාඥ තමයි මේක දිහා හැටියට සලකන්නේ. වෘත්තීය මාර්ගෝපදේශ දිහා හැටියට ෆ්‍රැන්ක් පාසන්. එතකොට ඒක අපි සෙෂන් එකක් විදිහට එක දේශන මාතෘකාවක් විදිහට සාකච්ඡා කරනවා. එතකොට ওই ටික තමයි අපි මූලික සංකල්ප වලදී සාකච්ඡා කරන්නේ. එතකොට පළවෙනි සෙෂන් එකේදී මේ විෂය නිර්දේශය තුල අපි මූලික සංකල්ප විදිහට ওই ටික සාකච්ඡා කරනවා. ඊට පස්සේ දෙවන සැසිය හැටියට සාකච්ඡා කරන්නේ වෘත්තීය මාර්ගෝපදේශයේ කුසලතා සහ පියවර. අපි වෘත්තීය මාර්ගෝපදේශය කරන්න නම් මේ විෂය තුල මේ විෂයේදී දැනගන්න ඕන කුසලතාවයන්. ස්කිල්ස් ටිකක් තියෙනවා. කවුන්සලින් ස්කිල්ස්, ක්‍රේ කවුන්සලින් ස්කිල්ස්. එතකොට ඒ මොනවද කියන එක ප්‍රධාන වශයෙන්. එතකොට වෘත්තීය මාර්ගෝපදේශයේ පියවර. දැන් පියවරයන් ගත්තම මම ඒක අපි අද සාකච්ඡා කරනවා. මුලින් සාකච්ඡා කරනවා. පියවරයන් කියන්නේ දැන් කෙනෙක් මම කියන්නේ මූලික ජීවිතේ සෑම අවස්ථාවකම ආවරණය වෙන වෘත්තීය මාර්ගෝපදේශයට. එතකොට වෘත්තියක් පටන් ගන්න කලින් තමයි වෘත්තීය මාර්ගෝපදේශය මුලින්ම කරන්නේ. පොඩි දරුවෙකුට අපිට ගයිඩන්ස් කරන්න වෙනවා. එතකොට ඊට පස්සේ ඒක පූර්ව වෘත්තීය මාර්ගෝපදේශය කියලා කියන්නේ. ඊට පස්සේ වැඩි වියටපත් වෙනකොට පාසලට යන කෙනෙක් ඉඳලා රැකියාවක් හොයන රැකියාවකට යනකම් එතකොට පාසලෙන් ඉවත් වෙලා රැකියාවකට යනකම් අපි කරන වෘත්තීය මාර්ගෝපදේශයේ පූර්ව වෘත්තීය. පොඩි එකකින්ගේ බාලාංශ වියේ ඉඳලා රැකියාවකට යනකම් දරුවෙක්ට දෙන උපදේශනය ඒක පූර්ව වෘත්තීය මාර්ගෝපදේශය තමයි කියන්නේ. ඊට පස්සේ රැකියාවකට ගියාට පස්සේ රැකියාව තුල රැඳෙන්න රැකියාවෙන් ඉස්සරහට යන්න අපි සාකච්ඡා කරන කොටස තමයි අන්තර් වෘත්තීය මාර්ගෝපදේශය කියන්නේ. ඒකට ස්ටෙප් දෙකක්. තුන්වෙනි පියවර තමයි විශ්‍රාම යන කෙනෙකුට පශ්චාත් වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන්න. එතකොට මේ වගේ පියවරයන් මොනවද කියන එක සාකච්ඡා කරනවා. මාර්ගෝපදේශ කුසලතා සහ පියවරයන් තමයි අපේ දෙවෙනි ප්‍රධාන මාතෘකාව. ඒකේ එතනදී අපි සාකච්ඡා කරනවා මේ වෘත්තීය මාර්ගෝපදේශනේ කොටස් කවන ස්ටේක් හෝල්ඩර්ස් කියලා ශ්‍රී ලංකාවේ. එතකොට පාසල් වෘත්තීය මාර්ගෝපදේශනේ මූලිකත්වය දෙන ආයතන. ඊට පස්සේ ඒ පිළිබඳව අපි දීර්ඝ සාකච්ඡාවක් මේක තවදුරටත් මේ බේසික් ටෝක් කියලා මම පුංචි මාතෘකාවක් දෙන්න මේක සාකච්ඡා කරන නිසා ඒ පින් එකට යන්නේ නැහැ. ප්‍රධාන මාතෘකාවේ වෘත්තීය මාර්ගෝපදේශ කුසලතා සහ පියවර ඔබ ඉගෙන ගන්නවා මතක තියාගන්න. ඒකෙදී අපේ කොටස් කවුද කියන එක මේ විෂය ව්‍යාප්ත කරන්න වැඩ කරන කට්ටිය කවුද? විෂයත් එක්ක වැඩ කරන කට්ටිය කවුද? මොන ආයතනයේද? මොන නිලධාරීන්ද කියන එක පිළිබඳව ප්‍රායෝගික අදහසක් ලබා දෙනවා. එතකොට වෘත්තීය මාර්ගෝපදේශන ක්‍රියාවලිය අභ්‍යන්තර හා බාහිර සාධක පිළිබඳ අවබෝධය. එතකොට මේ වැඩපිළිවෙලේ මේ විෂයේ අභ්‍යන්තර බාහිර සාධක අපි ඉගෙන ගන්නවා. ඒක විෂය මතක. හරිද? පැය 3ක සෙෂන් එකක් ඉදිරි කරනවා. ඊට පස්සේ ඒකෙම තියෙන අනිත් කොටස තමයි වෘත්තීය උපදේශනය සහ වැදගත් වෘත්තීය මාර්ගෝපදේශනේ උපදේශකවරයෙක් විදිහට අපි කොහොමද කුසලතාව වැඩි දියුණු කරගන්නේ කියන සාකච්ඡා කරනවා. ඒකේ පියවරයන් උපදේශනයේ පියවරයන් මොනවද කියන එක සාකච්ඡා කරනවා. අධ්‍යාපනික වෘත්තීය මාර්ගෝපදේශයේ මූලික සංකල්ප. ඊගාව මාතෘකාව තියෙන්නේ අධ්‍යාපන වෘත්තීය මාර්ගෝපදේශ ක්‍රියාව. මේක තමයි තුන්වෙනි මාතෘකාව. ඉතාම වැදගත් කොටස තමයි එතන ඔබට සහ අපේ වෘත්තීය මාර්ගෝපදේශ ක්ෂේත්‍රයේ පාසල් අධ්‍යාපනය තුළ අධ්‍යාපන වෘත්තීය මාර්ගෝපදේශ. මොකද මුගක් වැදගත් තියෙන අපේ මුගක්
පොඩ්ඩක් සාකච්ඡාවට බඳුන් වෙන්නේ දැනට අපේ රටේ අවධානය යොමු වෙලා තියෙන්නේ මේ පාසල් වෘත්තීය මාර්ගෝපදේශනය සම්බන්ධයෙන්. ඒ කියන්නේ අපි ප්‍රධාන සැසියක් විදිහට සාකච්ඡා කරනවා. පාසල් වෘත්තීය මාර්ගෝපදේශන සැසිය කොහොමද පාසල් තුල වෘත්තීය මාර්ගෝපදේශනය කරන්න කියන එක පිළිබඳව. එතකොට ඒකේ පළවෙනි කාරණාව තමයි අධ්‍යාපනික වෘත්තීය මාර්ගෝපදේශනයේ පිළිබඳ මූලික සංකල්ප අවබෝධ කරගන්න. අධ්‍යාපනික වෘත්තීය මාර්ගෝපදේශනයේ මොකද අධ්‍යාපනයෙන් වෙන් කරලා සාකච්ඡා කරන්න බෑ වෘත්තීය මාර්ගෝපදේශනයේ කොයි වෙලාවක. දැන් ඔබ මම කිව්වොත් එහෙම දැන් අධ්‍යාපනයේ ඉගෙන ගන්න එකේ අරමුණ මොකක්ද කියලා ඔබෙන් අහුවොත් එහෙම. ඇයි ඉගෙන ගන්න කියලා අහුවොත් එහෙම දෙන්න පුළුවන් උත්තර දෙකක් විතර තියෙනවා ප්‍රධාන වශයෙන්. ඔබට ඇති. ඒකේ එකක් තමයි මේ යුනෙස්කෝ සංවිධානයෙන් මම හිතන්නේ කරපු ඉදිරිපත් කිරීමක් තියෙනවා. ට්‍රෙෂර් විතින් කියලා. ඒගොල්ලෝ සඳහන් කරන අධ්‍යාපනයේ මූලික අරමුණු හතරක්. එකක් තමයි දැනගන්න ඉගෙන ගන්න. learn to know. අනිත් එක තමයි learn to do. වැඩ කරන්න ඉගෙන. ඒව තමයි අරමුණු. ඊට පස්සේ කණ්ඩායමක් එක්ක ජීවත් වෙන්න ඉගෙන. ජීවත් වෙන්න ඉගෙන ගන්න. එහෙම කියලා කාරණා හතරක් තියෙනවා. අන්තිම දෙවෙනි කාරණා දෙක මට ඉච්චරම කණ්ඩායම වැඩ කරන්න ජීවත් වෙන්න ඉගෙන ගන්නවා කියලා තියෙනවා. එතකොට ප්‍රධාන පළවෙනි කාරණා දෙක තමයි වැඩ ඉගෙන ගන්නවා දැනගන්න. ඊගාවෙක learn to do. වැඩ කරන්න ඉගෙන. එතකොට කෙලින්ම වෘත්තීය අපි මොනවා හරි වැඩ කරන්න ජීවත් වෙන්න තමයි මේ ඉගෙන ගන්න කියලා ඔවුන්ගේ නිරෝධය වල තියෙනවා. මම ඔබට පෙන්නන්න උදාහරණ. එතකොට එහෙම බැලුවාම දැන් අධ්‍යාපනය තුළ වෘත්තීය මාර්ගෝපදේශනය තියෙනවා. වෘත්තීය මාර්ගෝපදේශනය තුළ අධ්‍යාපනය. මේ දෙක එකට ගොඩක් සම්බන්ධ විෂයක්. එතකොට ඒ නිසා මේක පාසල් වෘත්තීය මාර්ගෝපදේශනය ලොකු වැදගත්කමක් තියෙනවා. ඒ විදිහට අපි හිතලා බලුවොත්. එතකොට ඒකේ පළවෙනි ප්‍රධාන මාතෘකාව ඒකේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කරනවා. මූලික සංකල්ප පිළිබඳව සාකච්ඡා කරනවා. මේ මාතෘකාව නැවත බලන්න මම නිකන් අදහසක් දෙන්නයි සාකච්ඡාව කරේ. කරගෙන යන්නේ මේ විදිහට කිව්වේ. ඊට පස්සේ තුන්වෙනි ප්‍රධාන විෂය මාතෘකාව වෘත්තීය මාර්ගෝපදේශනය. පාසල් වෘත්තීය මාර්ගෝපදේශනය, අධ්‍යාපන වෘත්තීය මාර්ගෝපදේශනය. ක්‍රියාවලිය පියවර යන ටික අපි සාකච්ඡා කරනවා. ඊට පස්සේ හතරවෙනි මාතෘකාව ප්‍රධාන මාතෘකාව වෘත්තීය මාර්ගෝපදේශනය කරනකොට වෘත්තීය කුසලතා, සේවා නියුක්තිය පිළිබඳ කුසලතා. වෘත්තීය කුසලතා, සේවා නියුක්තිය පිළිබඳ කුසලතා කිව්වම වෘත්තීය අපේ වෘත්තීය මාර්ගෝපදේශනයේ එක වැඩක් තමයි අපි රැකියාවට ගියාට පස්සේ ඒගොල්ලන්ව වෘත්තීය සංවර්ධනය වෙනුවෙන් ඒගොල්ලන්ට උපකාර කරනවා. එතකොට වෘත්තියකට යන්න උපකාර කරන එක. මේ හැම අවස්ථාවකම ප්‍රධාන වශයෙන් වැදගත් වෙන කාරණාවක් තමයි ස්කිල්ස් කියන්නේ. කුසලතා. එතකොට වෘත්තීය කුසලතා සහ වෘත්තීය කුසලතා වර්ග පිළිබඳ මොනවද වෘත්තීය කුසලතා කියන එක දැන් අපිට soft skill කියන hard skill කියන soft skill කියලා කිව්වම ගොඩාක් තියෙනවා. කෙනෙකුට කතා කරන්න පුළුවන්. සංවේදනය කියනවා. භාෂණය කියනවා. එතකොට තැනකගේ adaptability තැනකට ගිහිල්ලා අනුගත වෙලා ඉන්න පුළුවන්. එතකොට ඒ වගේ කාරණා ගොඩක් තියෙනවා අපි හදා ගන්න ඕන බුදු කුසලතා. තැනකට යම් අදහසක් අනිවාර්යව පැහැදිලිව කියන්න පුළුවන්. ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා බුදු කුසලතා. එතකොට hard skill. යම් දේවල් වල නිර්මාණශීලී බව. ඒ වගේ ගොඩක් තියෙනවා. එතකොට මේ කුසලතාව පිළිබඳ වෘත්තීය මාර්ගෝපදේශනය දෙන කෙනෙකුට දැනගන්න තියෙනවා. අපි කියා කරන තැනකත් බලාපොරොත්තු වෙන ප්‍රධාන කාරණා. දැන් අපේ අධ්‍යාපන සුසුකම් වලට අමතරව රැකියාවකට අයදුම් පත්‍රයක් දාන දරුවෙක්. එයාගේ soft skill. එතකොට ඉන්ටර්විව් එකට මුහුණ දෙන අවස්ථාවේ ඉඳලම එයාගේ මුදු කුසලතා ලොකු වැදගත්කමක් තියෙනවා. එතකොට එයා කතා කරන විදිය, දිනපල දෙන විදිය, ඒවා අපි මේකේ විෂය විදියට අපි අධ්‍යයනයක් කරනවා. අපි කවුන්සලර්ස්ලා විදියට වැඩ කරන්න යනකොට මේ විෂය ඉගෙන ගන්නකොට ඒ පිළිබඳ අදහසක් අපි අරගන්න. ඒක තමයි වෘත්තීය කුසලතා සහ වෘත්තීය කුසලතා වර්ග පිළිබඳ අපි අවබෝධයක් ගන්න මොනවද? වෘත්තීය soft skills මොනවද? hard skills මොනවද? අපි හදා ගන්න ඕන වැඩි දියුණු කරගෙන අපි දැනගන්න. ඒකේ ස්වභාවය කොහොමද? ඒක වැඩි කරන්න අපි මොනවද කරන්න ඕන? ඒ පිළිබඳ මාතෘකා විෂය මාතෘකා සාකච්ඡා කරනවා. ඒකයි එක පැයක සෙෂන් එකක් වුණාට දැන් මේ ඔක්කොම සම්බන්ධ වෙනකොට ලොකු වැදගත් කොටසක් විදියට අපි මේක ප්‍රායෝගික භාවිතාවක්. ඉතින් මම හිතන්නේ ඒ ටික අපි සාකච්ඡා කරනවා අපි තුලත් ඇති වෙනව ලොකු වෙනසක්. ඒක ඒ නිසා අපි මේ පිළිබඳ ලොකු සාකච්ඡාවක් කරනවා. වෘත්ති කුසලතා සහ ශ්‍රම වෙළඳපොළ.
දැන් පාසන්ගේ තියරියේ තියෙන ප්‍රධාන කාරණාවක් තමයි අපි කැරියර් ගයිඩන්ස් කරන කෙනෙක් විදිහට කෙනෙකුට තෘප්තිමත් රස්සාවක් කරන්න මඟ පෙන්වන කෙනෙක් විදිහට අපි ගාව තියෙන ඕන ප්‍රධාන කාරණාවක් තමයි ලේබර් මාකට් ඉන්ෆෝමේෂන් කියන්නේ. ශ්‍රම වෙළඳපොළ තොරතුරු. එතකොට මේ ශ්‍රම වෙළඳපොළ තොරතුරු පද්ධතිය පිළිබඳ අපිට දැන් අපි තොරතුරු ගබඩාවක් වෙන්න ඕන ඇත්තටම කවුන්සල නැත්නම් උපදේශකවරයා. එතකොට ඒ මොනවද දැනගන්න ඕන තොරතුරු මොනවද කියන්නේ අපි සාකච්ඡා කරනවා විෂයක් විදිහට. එතකොට 21 වෙනි සියවසේ කුසලතා කොහොම කාලෙන් කාලට වෙනස් වෙනවා. වෘත්ති මාර්ගයේ ඉතිහාසය කතා කරනකොට මේක විෂයක් විදිහට බිහි වෙන්නේ මේ කාර්මික විප්ලවයෙන් පස්සේ ඇතිවෙච්ච සමාජ අර්බුදයන් වලට දෙන එක විසඳුමක් විදිහට දැන් ඒ කාලේ ඇතිවෙච්ච රැකියාවේ රහිතභාවය ඊට පස්සේ අර නාගරීකරණය වුණා ඊට පස්සේ කර්මාන්ත බිහි වුණා කර්මාන්තවල ඇතිවෙච්ච අර්බුදකාරී තත්ත්වයක් එක්ක තමයි ඒවට පිළියමක් හදන රැකියා අර්බුදයට වෙච්ච පිළියමක් විදිහට තමයි විෂයක් විදිහට මේක ආරම්භ වර්ධනය වෙන්නේ. එතකොට අද 21 වෙනි සියවසේ අපි මොන වගේ කුසලතාවද කවුන්සලර් කෙනෙක් විදිහට හදාගන්න වෘත්තීය උපදේශකවරයෙක් විදිහට මොනවද හදාගන්න අපි පොඩි සාකච්ඡාවක් කරනවා ඒ හතරවෙනි විෂය මාතෘකාව තුළ. ඊට පස්සේ sannivedanaya හා ඉදිරිපත් කිරීමේ කුසලතාව. මේක ඕනම ක්ෂේත්‍රයක වෘත්තීයක වෙන්න පුළුවන්. ඊටාම වැදගත් මෘදු කුසලතාවයක්. අපි ඒක පැය 4ක සෙෂන් එකක් විදිහට මේක දාලා තියෙනවා. ඵලදායී sannivedanaya හා ඉදිරිපත් කිරීමේ කුසලතාව. අපිට යමක් අවබෝධ වෙන විදිහට තේරුම් ගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කිරීම. ඒකේ පාවිච්චි කරන ටෙක්නික් මොනවද? තාක්ෂණික උපාය ක්‍රම මොනවද? ඒ පිළිබඳ ලොකු අවබෝධයක්. මොකද අපිට sannivedanaya හොඳට කරන්න පුළුවන් නම් ඒකම ලොකු අවස්ථාවක් වෙනවා සාර්ථක වෙන්න. එහෙම නොවන එක තමයි ලොකු මුලක් වෙලාවට පවුලකදී වුණත් ඉඳලා වෙන ලොකු ප්‍රශ්නයක්. එතකොට ඒක නිසා ඒ ගැන සාකච්ඡාවක් තියෙනවා. වෘත්තීය කුසලතා සංවර්ධනය කියන මාතෘකාව යටතේ. ඊට පස්සේ පස්වෙනි කාරණාව විදිහට කතා කරන්නේ ලේබර් මාකට් ඉන්ෆෝමේෂන්. දැන් මම කිව්වා පාසන්ගේ න්‍යාය ප්‍රධාන කාරණා තුනයි තියෙන්නේ. තුනේ එකක් ලේබර් මාකට් ඉන්ෆෝමේෂන්. එතකොට යා කියනවා ලේබර් මාකට් ඉන්ෆෝමේෂන් තියෙන්න ඕන. අනිත් එක තමයි පුද්ගලයන්ගේ චරිත ලක්ෂණ දැනගන්න ඕන. එතකොට මේ චරිත ලක්ෂණ වලට අනුව මේ රැකියාව වෙළඳපොලේ රැකියා ගැලපුණාම මිනිස්සු තෘප්තිමත්ව රස්සාව කරනවා කියන එක තමයි යාගේ තියරිය. මම නිකන් මතක් කරේ ඔබට. එතකොට ලේබර් මාකට් ඉන්ෆෝමේෂන් කියන්නේ වැදගත් වෙනවා අපි වෘත්තීය උපදේශකයෙක් විදිහට. ඒ නිසා ඒ ගැන අදහසක් අපි කොහොමද මේක එකතු කරන්නේ කියන එක දැනගන්න. දැන් ලේබර් මාකට් ඉන්ෆෝමේෂන් කියවම ලංකාවේ ආයතන ගත්තාම ආයතන කීපයක තියෙනවා. ශ්‍රම වෙළඳපොළ තොරතුරු එකතු කරන මධ්‍යස්ථාන. ඒගොල්ලෝ එකතු කරලා ඒවා ප්‍රොසෙස් කරලා ඒගොල්ලෝ ඒවා වාර්ෂික වාර්තා විදියට එළි දක්වනවා. විශේෂයෙන් ප්‍රතිපත්ති සම්පාදනය කරන ආයතන වලට ඒගොල්ලෝ දෙනවා. ක්‍රීඩා මධ්‍යස්ථයට තියෙන විනිස් බලා රැකිරක්ෂක එක අංශයක් තියෙනවා. ඒගොල්ලෝ අපි මේ සැසිය කරන දවසට මම හිතන්නේ මම අදහස් කරනවා කවුරු හරි අපි එක්තන නිර්ධාරයක් සම්බන්ධ කරගමු කියලා. ඒකවල ප්‍රායෝගිකව මේ භාවිතා වෙන්නේ කොහොමද? මේවා විශ්ලේෂණය කරන්නේ කොහොමද? රැකියා ලෝකේ පිළිබඳ ඒගොල්ලෝ එකතු කරන තොරතුරු අපි වෘත්තීය මාර්ගෝපදේශකයෙක් විදිහට කොහොමද පාවිච්චි කරන්නේ? ඒවා ගැන අදහසක් ගන්න උත්සාහ කරමු ඒ විදිහට. ඒක අපේ එක සැසියක් විදිහට තියෙනවා. එතකොට ශ්‍රම වෙළඳපොළ ශක්තිමත් කිරීම සහ රැකියා ප්‍රභාවය. ශ්‍රම වෙළඳපොළ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේ සහ රැකියාව උත්පාදනය කියන්නේ ජොබ් ක්‍රියේෂන් කරන්නේ මොන විදිහටද කරන්න පුළුවන් ඒ පිළිබඳව අදහසක් ගන්න එක මෙතනදී අපි කරනවා. එතකොට ශ්‍රම වෙළඳපොළ කියන එක පිළිබඳව දත්ත ගබඩාවක් තියෙන්න ඕන වෘත්තීය මාර්ගෝපදේශකයෙක් තුළ. ඒක කොහොමද කරන්නේ? ඒක රටේ තුල වෙන්නේ කොහොමද? ලෝකේ වෙන්නේ කොහොමද කියලා ලේබර් මාකට් ඉන්ෆෝමේෂන් පිළිබඳව සාකච්ඡා කරනවා. හයවෙනි මාතෘකාව ප්‍රධාන මාතෘකා 6යි තියෙන්නේ. එතකොට හයවෙනි එක අවසාන මාතෘකාව තමයි මනෝමිතික පරීක්ෂණ පිළිබඳ මූලික සංකල්පය සහ ජෝන් හොලන්ගේ න්‍යාය පිළිබඳ අවබෝධය. අතර මනෝමිතික පරීක්ෂණ කරනකොට කවුන්සලින් කරනකොට තමයි මනෝමිතික පරීක්ෂණ වැදගත් වෙන්නේ. එතකොට වෘත්තීය උපදේශනයේදී කෙනෙක් අපි ළඟට ආවොත් එහෙම එයාගේ තියෙන හැකියාවන් දක්ෂතාවයන් අපිට අඳුන ගන්න තියෙන පරීක්ෂණ ක්‍රම තමයි මනෝමිතික පරීක්ෂණ සයිකෝමෙට්‍රික් ටෙස්ට් කියන්නේ. එතකොට මනෝමිතික පරීක්ෂණ කිහිපයක් තියෙනවා. කරිය කීයක ඒ වගේ හැකියාලේදී පරීක්ෂණ එක වෘත්තීය විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරපු න්‍යාය වේදීන් විසින් ඉදිරිපත් කරපු කාරණා. එතකොට ඒ න්‍යාය ඒව සාකච්ඡා කරනවා. ඒ පාවිච්චි කරන එකේ වැදගත්කම තමයි අපිට හම් වෙන සේවාදායකයන් ගැටලුව අවබෝධ කරගන්න සහ ඔහුට ඔහුගේ තියෙන විභවතාවය අපිට පෙන්වා දෙන්න.
දැන් අපි කිව්වා අපි මෙතනදී කරන්නේ විද්‍යාත්මක උපදේශනයක් නේ. ඒක විද්‍යාත්මක ක්‍රියාවලියක්. එතකොට ඒකේ විද්‍යාත්මක භාවය තහවුරු වෙන්න අපි මේවා ටෙස්ට් කරලා ඔහුව අධ්‍යයනය කරන්නේ ඒව භාවිතාව තුලින්. ඒක නිසා අපි මේවා පාවිච්චි කරනවා. මනෝමිතික පරීක්ෂණ පිළිබඳ මූලික සංකල්පය සහ ජෝන් හොලන්ගේ න්‍යාය පිළිබඳ අවබෝධය ජෝන් හොලන්ගේ න්‍යාය අපි සාකච්ඡා කරනවා. එතකොට මනෝමිතික පරීක්ෂණ මේවලම් සහ අන්තර්ගතය පිළිබඳ මනෝමිතික පරීක්ෂණවල මේවා ඒකදී පාවිච්චි කරන ටූල්ස් මොනවද? අපි සාකච්ඡා කරනවා දිගටම. ඒක ප්‍රායෝගික වැඩක් විදිහට අපි ගැන හැම කෙනෙක්ම පෞද්ගලිකව අපි විග්‍රහයක් කරගන්න පුළුවන් වෙනවා. අපි අපේ කියාවන් ලැබියාවන් ඒ වෙලාවේදී හඳුනා ගන්න අපිට පුළුවන් වෙනවා. ඊට පස්සේ මනෝමිතික පරීක්ෂණ මෙවලම් පෞරුෂත්ව ඒ අනුව පුද්ගලයාගේ පෞරුෂය පිළිබඳ කුසලතා පිළිබඳ ආශාවන් පිළිබඳ ඔහු නොකියන දේවල් සහ ඔහු නොදැන සිටපු දේවල් ඔහුට දැනගන්න අවස්ථාවක් වෙනවා. සහ අපිට ඔහු කියවන්න පුළුවන් වෙනවා. එතකොට ඒ අනුව අපිට පුළුවන් වෙනවා නිවැරදි වෘත්තිය මොකක්ද කියන එක කෙනෙකුට තෝරලා දෙන්න. ඌට වඩාත්ම හොඳින් සාර්ථක වෙන්න පුළුවන් වෘත්ති ක්ෂේත්‍රය මොකක්ද කියන එක අපිට අඳුන්ලා දෙන්න පුළුවන් අපේ සේවාදායකයන්ට. ඒක නිසා මේ මනෝමිතික පරීක්ෂණ පිළිබඳ අපි ටිකින් ටිකටම මේකේ ප්‍රධාන මාතෘකාවක් විදිහට සාකච්ඡා කරනවා. එතකොට ඔය ටික තමයි තියෙන්නේ වෘත්තීය මාර්ගෝපදේශනේ අපේ විෂය නිර්දේශිත ප්‍රධාන කාරණා 6ක් විදිහට තියෙන්නේ. එතකොට ඒ ඇතුලේ තියෙන සැසි පිළිබඳ තමයි මම පුංචි අදහසක් ගත්තේ ඔබට මේ ඉගෙන එක කිව්වේ පොඩ්ඩක් ඔක්කොම හරහා ගිහිල්ලා අදහසක් ගන්න මේ විෂය තුල සාකච්ඡා කරන්නේ මොනවද කියලා. සමහර වෙලාවට සමහර කාරණා ඔබ සාකච්ඡා කරලා තියෙන්නේ පුළුවන් කෙනෙක්ට. එතකොට ඒවා මෙතනදී ඇප්ලයි කරගන්න පුළුවන්. අපි සාකච්ඡා කරනකොට මොනවා හරි තිබුණොත් මට යෝජනා ඉදිරිපත් කරන්න සහ මගේ මොනවා හරි සංශෝධනය කරන්න ඕන දෙයක් තිබුණොත් කියන්න එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ නිහතමානීව අපි පිළිගන්නවා සහ ඒ වෙනස්කම් කරගෙන තමයි යන්න ඕනේ මේක එහාට මම හිතන්නේ ඔය ටික තමයි විෂය නිර්දේශය අපි ඔක තමයි අධ්‍යයනය කරන්නේ එක් විෂය ඉදිරියට ඔබට පැහැදිලි වුණාද මේ විෂය නිර්දේශයේ තියෙන කාරණා මම සාකච්ඡා කරපු මේවා ඇත්තටම නිකන් මට විස්තර කියන්න විතරයිනේ තියෙන්නේ අදහසක් ආවද විෂය නිර්දේශයේ අන්තර්ගතය පිළිබඳව ඔව් සර් හරි අපි එහෙමනම් අද සාකච්ඡාවට යනවා මොනවා හරි අහන්න දෙයක් තිබුණොත් අහන්න මම කියවනේ අද අපි සාකච්ඡා කරන්නේ වෘත්ති මාර්ගෝපදේශය ගැන අපේ විෂය නිර්දේශයේ තිබුණ පළවෙනි කාරණාව. ඒකෙදි බේසික් ටෝක් එකක් තමයි තියෙන්නේ. අපේ රටේ කොහොමද මේක දැනට තියෙන්නේ? ඒකේ වටිනාකම, ඒකේ වැදගත්කම, කවුද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ ස්ටේක් හෝල්ඩර්ස් සහ ආරම්භයක් විදියට අර න්‍යාය පොඩ්ඩක් පාසන්ගේ අදහස් මොනවද කියන එක සාකච්ඡා කරනවා අද දවසේ. ඒකෙදි මේක තමයි බේසික් ටෝක් එකක් දෙන්න යන්නේ. මොනවා හරි තිබුණොත් ඔබට එකතු කරන්න පුළුවන් ඔබගේ දැනුම් පද්ධතිය තුල තියෙන දේවල් සහ මොනවා හරි කියන්න අහන්න තියෙනවා නම් එක කරන්න. කැරියර් ගයිඩන්ස් මේ ප්‍රසන්ටේෂන් එක මම මේක ඉංග්‍රීසියෙන් දාලා තිබ්බට ඉස්සරහට ඔක්කොම ප්‍රසන්ටේෂන් අපි සිංහල මාධ්‍යෙන් තියෙන්නේ. ඔක්කොම මේ එන ඒවා ෂෙයා කරන්නම් ඔබ මාව ගෲප් එකට මාව ඇඩ් කරගන්න. මේවට තියෙන සටහන් යම් දේවල් හදලා තියෙනවා ඒවා ෂෙයා කරන්න. එක සැසියකට මොකක් හරි අපි එක ආධාරකයක් පාවිච්චි කරනවා මොකක් කියලාට. එතකොට ඒවා ෂෙයා කරන්න ගෲප් එකට ඇඩ් කරන්න. මම හිතන්නේ මේකේ දුරකථන අංකය තියෙනවා. කණ්ඩායම් නායකයෝ තුමියක් ඉන්නවා නම් ඇඩ් කරන්න. එතකොට මට පුළුවන් ෂෙයා කරන්න මේ ડોකියුමන්ට් ඔක්කොම. එතකොට ලෝකයේ විදියට ලෝකයේ වශයෙන් ගත්තත් ලංකාවේ විදියට ගත්තත් අපි දැන් මේ වෘත්තීය මාර්ගෝපදේශය කියන විෂය ඇත්තටම ඊටම වැදගත් විෂයක් බවට පත් වෙමින් පවතිනවා. අපේ රටේ ඇත්තටම දැන් ඕස්ට්‍රේලියාව වගේ රටවල් කැනඩාව වගේ රටවල් ඔයලා බැලුවොත් එම් සමහර වෙලාවට ඒගොල්ලෝ වෘත්තියකට යන්න කලින් වෘත්තීය මාර්ගෝපදේශකවරයෙක් මුණ ගැහිලා. ඔහුගේ හරහා යන
තත්ත්වයක් ලෝකෙ තියෙනවා. ඕස්ට්‍රේලියාවේ සෙන්ට්‍රලින්ක් කියලා ආයතනයක් තියෙනවා. ඔයගොල්ලෝ අන්තර්ජාලය ගිහලා බලන්න. ඒගොල්ලෝ මේ මනෝවිද්‍යික පරීක්ෂණ කළා ඒ විදිහේ වැඩපිළිවෙලක් තියෙනවා. දැන් අපේ රටේ ඒ වගේ එකක් වෙමින් පවතිනවා. මේ විෂය බිහිවීම ගත්තත් ඇත්තටම දැන් අපි කිව්වේ කාර්බන් විප්ලවයෙන් පස්සේ ලෝකෙ වෙච්ච මොනදීප තත්ත්වයක් එක්ක අර්බුදත් එක්ක මතුවෙච්ච විෂයක්. ලෝකේ අවශ්‍යතාවය නිසා මතුවෙච්ච විෂයක්. දැන් වර්තමාන ලෝකේ මේ පවතින වාතාවරණයත් එක්ක දැන් ඒකේ වැදගත්කම ගොඩක් ඉස්මතු වෙමින් පවතිනවා. ඒක ඒ වගේ වැදගත්කම වැඩි වෙමින් පවතින විදිහ තමයි අපි මේ විෂය ගැන සාකච්ඡා කරන්නේ. හැබැයි ශ්‍රී ලංකාවේ එහෙම අත්‍යවශ්‍යයි කියලා තාමත්ම නැහැ. මේ දක්වා ඒකට ලොකු අත්‍යවශ්‍ය ප්‍රවාහයක් විදිහට අවිල්ල නැහැ මේ විෂය මේ දක්වා. දැන් අවධානයක් තියෙනවා. අපි හොයලා බලමුත් දැන් ඒ වගේම නිවැරදි ක්‍රමවේදයක් කියන්නේ අපේ වෘත්ති මාර්ගෝපදේශ විෂය රට තුල ගලා අවශ්‍ය ස්ථාන වලට ගලා නිවැරදි ක්‍රමවේදයක් හරියටම ස්ථාපිත වෙලා නැහැ මේ දක්වා අපේ රටේ. විවිධ ආයතන විවිධ මට්ටමින් ඒ ආයතන වල මට්ටමින් කරගෙන යනවා. හැබැයි පහුගිය කාලේ ජාතික වෘත්ති මාර්ගෝපදේශ මධ්‍යස්ථානය කියලා එකක් මම හිතන්නේ ආරම්භ කරලා තියෙනවා. NCGA කියලා. වගේ මට මතක දැන් ඒක තමුසේ ස්වභාවය යටතේ ක්‍රියාත්මක වෙන ආයතනයක් විදිහට එතන තමයි හබ් එක වෙන්නේ දවසක. එතකොට ඒ විදිහට දැන් වැඩපිළිවෙලක් හැදීගෙන යනවා මේ වෘත්ති මාර්ගෝපදේශය සම්බන්ධයෙන්. මේ පිළිබඳව ඔබ වැඩි දුර අදහසක් ගන්න මේක ප්‍රායෝගිකව අපිට මේ රටේ තියෙන තත්ත්වය මේ විෂය පිළිබඳව නිකන් ප්‍රායෝගික කතා බහක් තමයි මෙතන තියෙන්නේ. මේකේ විෂය ගැඹුරු න්‍යායාත්මක කාරණා මොකුත් නැහැ. මෙතන අපි බේසික් ටෝක් එකක් නේ. මූලිකව පසුබිම පිළිබඳ අදහසක් ගන්න එක තමයි අපි අද දවසේ කරන්නේ. ඇත්තටම මේ විෂයේ පසුබිම පිළිබඳ අදහසක් ගන්න. එතකොට ලංකාවේ මේ වෙනකොට ඉම්ප්ලිමන්ට් වෙලා තියෙන මේ විෂය මොන තැන්වලද කියන එක මේකේ දාලා තියෙනවා නිකන් දාලා අදහසක් මට හැඟුණ විදියට දැනට මේ තියෙන විදියට. එතකොට ඔබලාගේ ඔය මේ අධ්‍යාපන පද්ධතිය තුල කොටස් කාර්යාල අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාලවල ඉඳලා එක නිලධාරියෙක් මම තනි සම්බන්ධ වෙලා ඉන්නවා අධ්‍යාපන ක්ෂේත්‍රේ. පාසල් වල ඉන්නවා වෘත්ති මාර්ගෝපදේශ කරන ගුරුවරු ගුරු උපදේශකවරු පාසල් පද්ධතිය තුල. එතකොට ඒ විදිහට තමයි පාසලේ කියන්නේ දැනට 100ක් නෙවෙයි මේ ඉම්ප්ලිමන්ට් කරමින් යනවා. එතකොට පාසල් පද්ධතිය තුල කලාපද්දේශ කාර්යාල මට්ටමින් යම්කිසි යොමු වීමක් වෙලා තියෙනවා. නිලධාරීන් යම්කිසි ප්‍රමාණයක් ඉන්නවා. එතකොට පාසල් පද්ධතිය තුල පාසලේ ගුරු සහ ගුරු උපදේශක මට්ටමේ මම හිතන්නේ වෘත්ති මාර්ග සම්බන්ධයෙන් අපේ කටයුතු කරන ගුරු බෞද්ධයන් ඉන්නවා. ඊට පස්සේ විශ්වවිද්‍යාල මට්ටමින් ලංකාවේ වෘත්ති මාර්ග හැම විශ්වවිද්‍යාලයකම වෘත්ති මාර්ගෝපදේශ මධ්‍යස්ථානයක් තියෙනවා. වෘත්ති මාර්ගෝපදේශ අධ්‍යක්ෂකවරයෙක් යටතේ ක්‍රියාත්මක වෙන ඒකේ වෘත්ති මාර්ගෝපදේශ අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා. වෘත්ති මාර්ගෝපදේශ නිලධාරියෙක්. කොයි කෙනෙක් වෙන්න පුළුවන් දෙන්නෙක් වෙන්න බොහෝ එක්කෙනෙක් තමයි. අධ්‍යක්ෂකවරයෙක් යටතේ ක්‍රියාත්මක වෙන යුනිට් එකක් තියෙනවා. එතකොට ඒකෙන් හැම වෘත්ති මාර්ගෝපදේශ මධ්‍යස්ථානයකම විශ්වවිද්‍යාලවල ඒගොල්ලන්ගේ ශිෂ්‍යයන්ගේ වෘත්තීය ගැටලු විසඳන්න වෘත්තීය අධ්‍යාපනය සම්බන්ධයෙන් සාරකියා තෝරා ගැනීම රැකියාවට යන ඒගොල්ලන්ගේ විවිධ වැඩපිළිවෙළවල් තියෙනවා. ජොබ් ෆෙයාර්ස් කරනවා, කැරියර් ෆෙයාර්ස් කරනවා. ඒකට දැන් ජොබ් ෆෙයාර් කැරියර් ෆෙයාර් කොහොම මේවත් වෙනස්. ඒකට අපි ඉස්සරහට ඒව සාකච්ඡා කරනවා. ඒ වගේ දේවල් කරනවා. ඒගොල්ලන්ගේ ස්වප්නේ කුසලතා සංවර්ධනය. රැකියාවකට යන ඕන කුසලතා සංවර්ධනය කරන වැඩසටහන් කරනවා. විශේෂයෙන් කොහොමද ඉන්ටර්විව් එකට පේස් කරන්නේ. සමුහ පරීක්ෂණයකට මුහුණ දෙන්න සූදානම් වෙන්නේ කොහොමද? ඒ වෙනුවෙන් වැඩසටහන් තියෙනවා. CV කවරින් ලෙටර්ස් ඒවා හදන්නේ කොහොමද කියලා වැඩසටහන් තියෙනවා. ඊට පස්සේ වර්ධනය කරගන්න ඕන මුදු කුසලතා සංවර්ධනය කරගන්න පුළුවන් වැඩසටහන් කරනවා. වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා විශ්වවිද්‍යාල මට්ටමින්. ඒ වගේම මෙන්ටර් ප්‍රෝග්‍රෑම් කියලා කියන්නේ මෙන්ටර් කෙනෙක් අපි කෙනෙක් ඒක අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. එවැනි වැඩසටහන් තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඉන්ටර්න්ෂිප් එක ආයතන වලට යොමු කරනවා පුහුණු වීම සඳහා. ඒ වගේ විවිධ වැඩසටහන් තියෙනවා. ඒවට විවිධ වැඩපිළිවෙළ අපි ඉස්සරහට සාකච්ඡා කරනවා යම් මාතෘකාවට සම්බන්ධ. එතකොට ඒ විශ්වවිද්‍යාල මට්ටමේ අපේ රටේ. ඊට පස්සේ ටෙක්නිකල් කොලෙජස් තාක්ෂණික විද්‍යාලවලත් වෘත්ති මාර්ගෝපදේශකවරු ඉන්නවා. ඒගොල්ලෝ වෘත්ති මාර්ගෝපදේශකවරු ඒ වෘත්තිය තාක්ෂණික විද්‍යාලවල උදව් කරනවා. ඒගොල්ලෝ ඒ ශිෂ්‍යයන්ට වෘත්තිය
ගමන් මඟ සාර්ථක කරගන්න එක ඒ සංවිධානය තුළ ඒ විදිහට තියෙනවා. ඊට පස්සේ ජාතික තරුණ සභාව. තරුණ සේවා සභාව යටතේ වෘත්තීය මාර්ග විශ්වවිද්‍යාලවල ඉන්නවා. ඒගොල්ලන්ගෙනුත් ඒ ආයතනයේ සම්බන්ධ ආයතනවල පුහුණු මධ්‍යස්ථානවල වෘත්තීය මාර්ග උපදේශ අවශ්‍යතාවය සපුරා ගන්නවා. මුළු ලංකාවම ආවරණය වෙන විදිහට වෘත්තීය මාර්ග උපදේශකවරු යොදවලා ඉන්න ආයතනයක් තමයි ලංකාවේ මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව. තරුණ කටයුතු අමාත්‍යාංශයක් මේක ආරම්භ වෙන්නේ කම්කරු අමාත්‍යාංශය යටතේ. ඊට පස්සේ ඒකේ අංශයක් විදිහට තියලා දැන් ඒක දෙපාර්තමේන්තුවක් විදිහට තරුණ කටයුතු අමාත්‍යාංශයට ක්‍රියාත්මක වෙනවා. ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශය. මේක මුලින්ම ආරම්භ වුණා තරුණ කටයුතු අමාත්‍යාංශය. ඊට පස්සේ කම්කරු අමාත්‍යාංශයට ආවා. ඊට පස්සේ දැන් මේ වෙනකොට වර්තමානයේ ඒක ක්‍රියාත්මක වෙනවා ක්‍රීඩා අමාත්‍යාංශයට. ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩා තරුණ තමයි. ඒකේ එක දෙපාර්තමේන්තුවක් විදිහට මිනිස් බල ආරක්ෂා දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙනවා හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම. හැම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල තියෙනවා උප කාර්යාලය මේ දෙපාර්තමේන්තුවේ. එතකොට රැකියා සේවා මධ්‍යස්ථාන තියෙනවා. හැම ඒවා හැම තැනම නෑ. ඒ තැන් වලට ගිහිල්ලා ඉවර වෙලා ඒවා ඉන්න වෘත්තීය මාර්ග උපදේශ නිලධාරීන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඒ දෙපාර්තමේන්තුවේ ඉන්න වෘත්තීය මාර්ග උපදේශ නිලධාරීන් ඉන්නවා. මානව සම්පත් සංවර්ධන නිලධාරීන් ඉන්නවා. සංවර්ධන නිලධාරීන්. මේ හැම කෙනෙක්ම වෘත්තීය මාර්ග උපදේශය පිළිබඳ එක්කෝ ඩිප්ලෝමාවක් එහෙම නැත්නම් පශ්චාත්පද ඩිප්ලෝමාවක් ලබා ගත්ත අය තමයි ඉන්නේ. ඒකට ඒගොල්ලෝ විවිධ වැඩසටහන් පාසල් මට්ටමට කියලා ක්‍රියාත්මක කරනවා අපේ රටේ. ඕන කෙනෙකුට ඒ සෙන්ටර්ස් වලට ගිහිල්ලා ඒ වෘත්තීය ගැටලු විසඳ ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම මෙතන හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම මානව සම්පත් නිලධාරී හරි සංවර්ධන නිලධාරී හරි ඉන්න දෙපාර්තමේන්තුව. ඒගොල්ලෝ සම්බන්ධ කරගෙන අපිට පුළුවන් පාසල් වල වැඩසටහන් කරන්න. ඔබ හොයලා බලුවොත් මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා මිනිස් බල ආරක්ෂා දෙපාර්තමේන්තුවේ කවුරු හරි නිලධාරියෙක් ඉන්නවාද කියලා මානව සම්පත් නිලධාරියෙක් හරි සංවර්ධන නිලධාරියෙක් ඔහුත් එක්ක සාකච්ඡා කරොත් ඔවුන් යම්කිසි ප්‍රතිපාදනයක් යටතේ ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලෝ ඒ කියන්නේ ඔබ පාසලට යම්කිසි සේවාවක් වෘත්තීය මාර්ග පාසල් සිසුන් දැනුවත් කිරීම දෙමව්පියන් දැනුවත් කිරීම ඊට පස්සේ විෂය තෝරා ගැනීම පිළිබඳව දැනුවත් කිරීම ඒ වගේ වැඩසටහන් ඒගොල්ලෝ කරනවා. කියන්නේ උසස් පෙළ සිසුන්ට සාමාන්‍ය පෙළ සිසුන්ට ගුරුවරුන් දැනුවත් කිරීම වැඩසටහන් දෙමව්පියන් දැනුවත් කිරීම වැඩසටහන් පාසල වෙනුවෙන් ඒ ආයතන ඉදිරියෙන් කරනවා. දැනට ගොඩක් ව්‍යාප්ත වෙලා කරන්නේ මිනිස් බල ආරක්ෂා දෙපාර්තමේන්තුව. ඒ වගේම නිපුණතා නිලධාරීන් ප්‍රාදේශීය කාර්යාලවල පාසල් එක්ක සම්බන්ධ වෙලා වෘත්තීය මාර්ග උපදේශ කටයුතු සිදු කරනවා. ලංකාවේ ක්‍රේඩ් ගයිඩන්ස් මූව්මන්ට් එක ලංකාවේ වෘත්තීය මාර්ග ව්‍යාපාරය තුළ ওই විදිහේ පසුබිමක් තමයි තියෙන්නේ. මේකේ මොනවා හරි ඔබට පුළුවන් නම් එකතු කරන්න අදහසක් තියෙනවා නම් ඒක කියන්න. මංගෙන් මොනවා හරි මග හැරුණා නම් ඔබට සම්බන්ධ වෙච්ච. එතකොට මේ බේසික් ටෝක් මූලික කතා බහ ලංකාවේ අපේ තියෙන තත්ත්වය වෘත්තීය මාර්ග උපදේශ සම්බන්ධයෙන්. මේ විශේෂ අපි හඳුනා ගන්න මූලික අවස්ථාවේ මේක එක පළවෙනි සෙෂන් එක විදිහට තමයි අපිට දාලා තියෙන ඒක අපි සාකච්ඡා කරේ. එතකොට වෘත්තීය මාර්ග උපදේශය කියන එක ඒ වැදගත්කම අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. ඔය ස්ලයිඩ් වල දාලා තියෙන ඔක්කොම ඔබ පස්සේ බලා ගන්න. එතකොට වෘත්තීය මාර්ග උපදේශය සපයන මම මේකේ ඊගා සයිට් එකේ තිබුණේ ඇයි මේ වෘත්තීය මාර්ග උපදේශය මොකටද ඕන වෙන්නේ කියලා. අපි ඉස්සරහට සාකච්ඡා කරනවා වෙන මාතෘකාවක් යටතේ අද දවසේ මෙතනට. කොයි ස්ටේජ් වලද මේක ඇප්ලයි කරන්නේ වෘත්තීය මාර්ග උපදේශය යොදාගන්නේ මොන අවස්ථාවන් වලදීද කියන එක පොඩි අදහසක් ගන්නවා අපි. මම හිතන්නේ ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් නම් මට කියන්න පුළුවන් නම් දැන් මම කියන එක මහගෙන ඉන්නකොට ඔබට මේ අවස්ථාවේ දැන් ඇත්තට මේ මූලික සාකච්ඡාවලදී අපිට ගොඩක් ඉන්ටරෙස්ටිං වෙන එකක් නැහැ. ඉතින් අපි න්‍යාය කියන්නේ ප්‍රායෝගික භාවිතාවන් හරි අපිට කතන්දර හොවා භාවිතා කරන්න බැරි වෙනවා. වෙනත් ඉගෙනුම් ආධාරකත් මේ අවස්ථාවේ නැහැනේ. එතකොට මම ප්‍රශ්න කරන්න මොනවා හරි අහන්න තිබුණොත් අහන්න. සාකච්ඡා කරන්න ඔබට තියෙන දැනුම තුළ ඔබට මට වැඩි සමහරවිට ඔය විශේෂ පාසල තුළ අවබෝධයන් තියෙන්න පුළුවන්. ඒක නිසා සම්බන්ධ වෙන්න. ලංකාවේ මොන ස්ටේජස් වලදීද මේක ඇප්ලයි වෙන්නේ අපේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම කියලා සාකච්ඡා කරලා බැලුවොත් මම මුළු ජීවිත කාලයම වෘත්තීය මාර්ග උපදේශය යොදා ගන්න පුළුවන්. එතකොට නර්සරි කියන්නේ අපේ මොන්ටිසෝරි වල ඉඳලා
පාසල් පද්ධතිය පාසල් අධ්‍යාපනය ඉවර වෙලා ඊට පස්සේ වැඩ ලෝකයට ගිහිල්ලා වැඩ ලෝකයෙන් එහා විශ්‍රාම ගිහිල්ලා විශ්‍රාම ජීවිතය දක්වා මේක යනවා. එතකොට එනම් පළවෙනි අවස්ථාව තමයි අපේ ප්‍රාථමික අධ්‍යාපනයේ මේ නර්සරියේදී මොන්ටිසෝරියේදී එහෙම නැත්නම් බාලාංශ පන්තියේදී අපි වෘත්තීය මාර්ගෝපදේශය කරනවා. දැන් ඔබට කල්පනා වෙයි සමහරවිට අහන්න පුළුවන් මේගොල්ලන්ට අකුරු ගන්නන්නෙ එපා කියලා අපි කියන්නේ සමහරවිට. අකුරු ගන්නන්නත් එපා කියලානේ අපි කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රයිමරි ඒ කියන්නේ මොන්ටිසෝරියල් ළමයින්ට. ඒකනේ ලෝකයේ විදිය. එතකොට ඇයි වෘත්තීය මාර්ගෝපදේශය කරන්නේ කොහොමද කියලා ගැටලුවක් එන්න පුළුවන්. හැබැයි මේ අවදී වෘත්තීය මාර්ගෝපදේශයේ යම්කිසි සම්බන්ධයක් තියෙනවා. ඊට පස්සේ ප්‍රාථමික අධ්‍යාපනය බාලාංශ පන්ති ඉඳලා ඊට පස්සේ සාමාන්‍ය පෙළ උසස් පෙළ දක්වා වෘත්තීය මාර්ගෝපදේශය ඉතාම වැදගත් විෂය විදිහට පාවිච්චි වෙනවා. ඒක වෙන්නේ කොහොමද කියන එක අපි ඉස්සරහට සාකච්ඡා කරමු. එතකොට මේ අධීර මේ අවස්ථාවවල තමයි අපි වෘත්තීය මාර්ගෝපදේශය පාවිච්චි කරන්නේ. මෙහි ඇප්ලයි වෙන්නේ. ඊට පස්සේ වොකේෂනල් ඉන්ස්ටිටියුට් ස්කිල් ට්‍රේනින් සෙන්ටර්ස් අපි ඉස්සෙල්ලා ගෝවේ වෘත්තීය පුහුණු ආයතනවලදී කැරියර් ගයිඩන්ස් ඕන වෙනවා. ඒගොල්ලන්ට වෘත්තීය එක්කෝ ඒ තෝරගත්ත වෘත්තීය ක්ෂේත්‍ර වෙනස් කරන්න ඕන වෙනවා. සමහරවිට එකෙන් එහාට යන්න පුළුවන් කොහොමද? ඒකෙන් ගන්න පුළුවන් ශිෂ්‍යත්ව මොනවද? ඒ වගේ එකෙන් කරාම හම්බෙන රස්තාවල්. ඒ වගේ දේවල් වලට ඒගොල්ලන්ට මේ වගේ තැන් වලදී වැදගත් වෙනවා. ඊට පස්සේ higher education institute colleges universities විශ්වවිද්‍යාලවලදී මම උපත් කියනවා. ඒ අවදීදී වෘත්තීය මාර්ගෝපදේශය අවශ්‍ය වෙනවා. වෘත්තීය මාර්ගෝපදේශය යොදා ගන්න. එතකොට මේ ස්ටේජස් ටික මම නම් වශයෙන් කියන්නම් අපි ඉස්සරහට විස්තර කරගමු. career counseling centers එතකොට ඒ ලංකාවේ තියෙන වෘත්තීය උපදේශන මධ්‍යස්ථාන මම හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම මියුනිසිපල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ තියෙනවා කාර්යාලයක්. කාර්යාලයකින් ප්‍රධාන කාර්යාලයේ ඒක අංශයක් තියෙනවා වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන් හැම කච්චේදීකම තියෙනවා. එතකොට ඒක කවුන්සලින් සෙන්ටර්. එතන ඉන්නවා කවුන්සලර් career guidance officer කෙනෙක්. තව කීප දෙනෙක් පහකට වැඩි ප්‍රමාණයක් සමහර නිලධාරීන්. එතකොට ඒගොල්ලෝ සෙන්ටර් එකක් විදිහට කටයුතු කරනවා. career counseling දෙන්න. ඒගොල්ලෝ ඊට ගිහිල්ලා ප්‍රෝග්‍රෑම් කරනවා. ඒ වගේම ළඟට ආයතනයට කියලා කවුන්සලින් ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ දැන් ඔන්ලයින් ගන්නත් පුළුවන්. යම් මේක 100%ක් නැහැ. ඒකනේ අපි මොකද ලංකාවේ තාම මේක අපි හරියටම ඉම්ප්ලිමන්ට් වෙලා නැහැ කියලා. ඒක ඔන්ලයින් යම් පෞද්ගලිකව කරනවා සමහර දල්ලා එකල්ලා කරන තැන් තියෙනවා. එතෙන් කරියමි කියලා ආයතනයක් මම හිතන්නේ ඔයගොල්ලෝ අන්තර්ජාලය කියලා බලුත් තියෙනවා. ඒගොල්ලෝ දල්ලා එකල්ලා මනෝවිද්‍යික පරීක්ෂණ කරලා විෂය තෝරගන්න උදව් කරනවා. ඒකට ඒ වගේ පෞද්ගලික ඒවාත් තියෙනවා. පෞද්ගලික උත්කලයේ වශයෙන් කරන අවස්ථාවක් තියෙනවා. ඒකට ඒ වගේ ඔන්ලයින් විදියටත් වෘත්තීය මාර්ගෝපදේශය දැනට පවතිනවා අපේ රටේ. ඒකට ওই විදිහේ මේ ස්ටේජ්ස් වලදී වෘත්තීය මාර්ගෝපදේශය මේ අවස්ථාවවලදී මේ තැන්වලදී මේ විදිහට අපේ රටේ ඇප්ලයි වෙනවා කියන එක ඔබ අදහසක් විදියට ගන්න. ඒවා වෙන්නේ කොහොමද කියන එක අපි තවදුරටත් සාකච්ඡා කරගෙන යනවා. එතකොට මේ පිළිබඳ අදහසක් තියෙන්න ඕන ලංකාවේ අපේ තියෙන මේ විෂය කොහොමද ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියන එක සාකච්ඡා කරන්න ඕන. විදියට මොන ආයතනවලද මොන අධ්‍යයනයන් හරහා මේක අපේ රටේ මේ ප්‍රජාව අතරට යන්නේ කියන්නේ විෂය. ඊට පස්සේ අපි මූලික මේ විෂයේ මූලික අවස්ථාව පිළිබඳ න්‍යායාත්මක කාරණාවක් කියොත් එහෙම විෂයක් ඕනම එකක් ලෝකෙට බිහි වුණේ කොහොමද කියලා සාකච්ඡා කරනවා. එතනදී මම කිව්වේ ඉතිහාසය හඳුනා ගැනීමක් විතරයි මේක දීර්ඝ ඉතිහාසය මේක කතා කරන පොඩි සෙෂන් එකක් තියෙනවා ඉස්සරහට. එතකොට දැන් අද බේසික් කතාවක් යනකොට විෂය ආරම්භ කරන වෙලාව නිසා මේක පටන් ගත්තේ කොහොමද කියන එක. එතකොට මේකේ මම කිව්වා වෘත්තීය මාර්ගෝපදේශයේ පියා හැටියට සැලකෙන්නේ ෆ්‍රැන්ක් පාසන්. එයා ඇමරිකානු ප්‍රොෆෙසර් කෙනෙක්. ඇමරිකානු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක්. ඒක මුලින්ම පටන් ගන්නේ වොකේෂනල් ගයිඩන්ස් කියලා 1905 දී. මේක 1905 10 7 කියලා එක තියෙනවා. ඒක විස්තර කරන්න ඉතිහාසය වෙනම කතා කරනකොට ඒක කරපු කාරණාත් එක්ක යන්නේ. ටැලන්ට් මැච් අප්‍රෝච් කියලා තමයි කියන්නේ පුද්ගලයන්ගේ දක්ෂතා කොහොමද පුද්ගලයාගේ වෘත්තීන් එක ගලපලා එයා සතුටුමත් වෘත්ති ජීවිතයක් ගත කරන්න අවස්ථාවක් දෙන්නේ කොහොමද කියලා මම සාකච්ඡා කරනවා. ප්‍රධාන කාරණා තුනක් තියෙනවා යාගේ න්‍යායේ. ඊට පස්සේ ඒක තමයි මුලින්ම අවස්ථාව තමයි ටැලන්ට් මැච් එක. ඒ කියන්නේ මිනිස්සුන්ගේ තියෙන දක්ෂතා සහ පුද්ගලයාගේ හැකියාවන් එක ගලපපු එක. ඊට පස්සේ ඒක දියුණු වෙනවා career guidance විදියට තමයි vocational guidance මුලින් තියෙනවා. ඊට පස්සේ career guidance කියනවා. එතකොට පස්සේ මේක මේ විදියට දියුණු වෙලා එන්නේ. එතකොට ඊට පස්සේ
පළවෙනි වෘත්තීය මාර්ගෝපදේශ මධ්‍යස්ථානය හැදෙන්නේ ලෝකේ 1908 ප්‍රැන්ක් පාසන් ඉන්ස්ටිටියුට් මේකට වොකේෂනල් බියුරෝ කියලා කියනවා. ඒක තමයි මුල්ම මධ්‍යස්ථානය වෘත්තීය මාර්ගෝපදේශය ලෝකෙ බිහි වෙන. ඊට පස්සේ පළවෙනි නිවුස් ලෙටර් එක වෘත්තීය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් කරියර් ફોකස් කියන එක ඇමරිකන් ජර්නල් එකේ එන්නේ. එතකොට ඒක 1911. ඔය විදිහට තමයි ඉතිහාසය ගත්තා මුලින්ම මේක ආරම්භ කරන්නේ පාසන්. ඊට පස්සේ එයාගේ තමයි මුල්ම මධ්‍යස්ථානේ. ඊට පස්සේ මුල්ම ඉන්ස්ටිටියුට් එක පටන් ගන්නෙත් ඒගොල්ලෝ. ඊට පස්සේ මුල්ම නිවුස් ලෙටර් එක පළ කරන්නේ පාසන් යටතේ. එතකොට මේක බිහි වෙන්නේ අර කාර්මික විප්ලවයත් එක්ක ඒ ඇතිවෙච්ච ගැටලු වලට පිළිතුරු හොයන අවස්ථාව විදියට තමයි මේක බිහි වෙන්නේ. එතකොට කාර්මික විප්ලවයේ වෙච්ච දේවල් අපි සාකච්ඡා කරලා බලුවොත් ඒකෙදි අර නාගරීකරණය වෙනවා, මිනිස්සු නගරයට එනවා, අර තිබුණ වැඩවසම් ක්‍රමේ යන්ත්‍ර සූත්‍ර වලට යනවා, මිනිස්සු තමුගේ ශ්‍රමයෙන් වැඩ කරපු යන්ත්‍ර සූත්‍ර වලට මාරු වෙනවා. එතකොට කට්ටියට රක්ෂා නැති වෙනවා. රැකියාව පිළිබඳ ගැටලු ඇති වෙනවා. මිනිස්සු නගරවල කේන්ද්‍රණය වුණාම අර අපි කියන්නේ යාන්ත්‍රික ඒකාබද්ධතාවය, ඉන්ද්‍රිය ඒකාබද්ධතාවයක් බවට පත් වෙනවා කියලා. එතකොට එකිනෙකාට අඳුනන්නේ නැති කලින් සහයෝගයෙන් වැඩ කරපු මිනිස්සු තනිතනියෙන් වැඩ කරනවා. එතකොට පෞද්ගලික ජීවිතය තුලත් සමාජ ජීවිතය තුලත් ගැටලු වෙනවා. මෙන්න මේ අතරේ ඇති වෙන බරපතල තරුණ රැකියාව වියුක්තියක් ඇති වෙනවා. සහ රැකියාව පිළිබඳ ලොකු අර්බුදකාරී තත්ත්වයක්. ඒ කියන්නේ හැකියාවන්ට සහ රැකියාවන් අතර මේකට විසඳුම් හැටියට තමයි මේ විෂය ලෝකේ ආරම්භ වෙන්නේ. එතකොට පාසන් යටතේ පිළිබඳ මූලික අවබෝධයක් තියෙන කරගත් ඉතිහාසය. එතකොට ඉතිහාසයේ මූලික ඉතිහාසය තුළ ඒක තමයි මේ ඉන්නේ පාසන්. එතකොට ඔක තමයි බේසික් ටෝක් එක ලංකාවේ වෘත්තීය මාර්ගෝපදේශ ඉතිහාසය සම්බන්ධයෙන්. අර මූලික මාතෘකාව යටතේ විදිහට සාකච්ඡා කරේ. මොනවා හරි අහන්න දෙයක් තියෙනවද මේ සම්බන්ධයෙන්? ලංකාවේ ව්‍යාපෘත වෙලා තියෙන විදිහ මොන ආයතන වලද මොන පියවර යනවලද කරන්නේ කියන එක කතා කරේ. මේක අර මූලික කතා බහක් තමයි පළවෙනි සෙෂන් එකේ තියෙන්නේ. මේ විෂයට අපි අප්‍රෝච් එකක් ගන්නකොට මොනවා හරි අහන්න දෙයක් සාකච්ඡා කරන්න දෙයක් තියෙනවා නම් අපි පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. මොකක් හරි තියනවද කවුරු හරි අපේ ගුරු ගෝතෙක් දැන් මම කියනවා ඔබට පැහැදිලි වෙනවද ඇහෙනවද? ප්‍රතිචාර දැක්කොත් මම දිගටම කියාගෙන ගියා. ඇහෙනවා සර්. මේ පැහැදිලිද? මම කියපු මොනවා හරි පැහැදිලි සර්. ඔව් අපි එහෙමනම් මොනවා හරි අහන්න තියෙනවා නම් සාකච්ඡා කරන්න දෙයක් තියෙනවා නම් අහන්න. හරි අපි එහෙමනම් ඊළඟට සාකච්ඡා කරමු මේ වෘත්තීය මාර්ග උපදේශය කියන්නේ මොකක්ද කියන එක. මගේ සයිට් එක පේනවද? පේනවා සර්. එතකොට වෘත්තීය මාර්ග දැන් අපි බේසික් මූලික කතා බහක් කරා වෘත්තීය මාර්ග උපදේශය අපේ රටේ කොහොමද ලෝකයේ තියෙන තත්ත්වය පිළිබඳ මේ ඒක හැබැයි තව වැඩි වර්ධනය කරගන්න අන්තර්ජාලය පාවිච්චි කරන්න ඔබට පුළුවන් ඔබ පාවිච්චි කරනවා ඇති මම හිතන්නේ. ඊට පස්සේ ඒ පිළිබඳ තියෙන පොත්පත් පාවිච්චි කරන්න පුළුවන්. මම පෙන්නන්නම් දැන් අපි පාවිච්චි කරන්න මොනවා හරි තියෙන ඒවා මොනවද කියන එක. එතකොට වැඩිදුර අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා. සහ මේක ප්‍රායෝගිකවනේ අවධානය යොමු කරන්න හැමතිස්සෙම මේ පිළිබඳ විවිධ මම හිතන්නේ Zoom වැඩසටහන් එහෙම ගොඩක් වෙලාවට යනවා. ඔබේ කණ්ඩායමට මම ෂෙයා කරන්නම් සමහර දේවල්. එතකොට ඒවට සම්බන්ධ වෙන්න පුළුවන් වෙනවා. ඒ වගේ ප්‍රායෝගික අධ්‍යයනයක ලොකු මානසික බරක් විදිහට කරන්නේ නැතුව අපි කරගත්තොත් එහෙනම් ඉතාම පහසුවෙන් කරගෙන යන්න පුළුවන් විෂයක්. මොකද ප්‍රායෝගිකයි. මොකද අපි ඉස්සරහට කතා කරන ස්කිල් එකම කතා කරනකොට තියරි කොටස් උනත් අපි මේකට භාවිතා වෙනකොට ගොඩක් අපිට සිත් ගන්නා විදිහට පුළුවන් ඒවා කතා කරන්න. සහ අපිට ගන්න පුළුවන්. ඒක නිසා ඒක එහෙම දෙයක් විදිහට හිතන්නේ නැතුව අපි ගන්න උත්සාහ කරමු ප්‍රායෝගිකව. එතකොට වෘත්තීය මාර්ගෝපදේශය යනු වෘත්තියකට මාර්ගය විවර කර වෘත්තිය හිමි කර ගැනීමට මෙන්ම වෘත්තිය ස්ථාවර වී ගැටලු මගහැර උසස් වීම ලැබ ජීවිතය ජය ගන්නටත් පශ්චාත් වෘත්තීය ජීවිතයේ සැබෑ විශ්‍රාම සුවයෙන් ගත කිරීමටත් ආධාර වන ක්‍රියාවක්. ඒක වෘත්තීය මාර්ගෝපදේශය එක විදිහකට කිව්වොත් එහෙම
නිර්වචන කිව්වම එකක් කියලා නේ ගොඩාක් තියෙනවා. ඉතින් අපි මේ මූලික කාරණා ටික ඇතුළත් වෙන විදිහට නිර්වචනය කරගන්න ඕන. විද්‍යාඥයෝ කරපු නිර්වචන කීපයක් මම දාන්න ඉස්සරහට. මේ අදහස තමයි හැම එකකම තියෙන්නේ. ඒකට ඒ ගැන අදහසක් ගන්න. මේක වෘත්ති මාර්ග උද්දේශය කියන්නේ. වෘත්තියකට මාර්ගය විවර කරගන්න එක වැඩක් තියෙනවා. වෘත්තියකට මාර්ගය විවර කරගන්න රැකියාවකට යන්න කලින් අපි ඒකට ඕන කරන රැකියාවකට යෝග්‍ය පුද්ගලයෙක් බවට අපිපත් වෙන්න අපිට වෘත්තීය මාර්ගෝපදේශය අවශ්‍ය වෙනවා. වැදගත්. ඒක තමයි ප්‍රධාන පළවෙනි කාරණා. ඊට පස්සේ වෘත්තීය ස්ථාවර වී ගැටලු මැදහැර උසස් වීම ලැබගෙන ජය ගන්නට. ඔකට වෘත්තියකට ගියාට පස්සේ ඒ වෘත්තීය උසස් වීම අරගෙන ජීවිතය ජය ගන්න වෘත්තීය ස්ථාවර වෙන්න. මොකද උඟක් අයට එක තැනක ගිහිල්ලා වැඩිකට වැඩ කරන්න බැහැ. වෘත්තීය ගැටලු ඇති වෙනවා. ඒවට උත්තර හොයාගෙන ඒ ආයතනයේ එහෙම නැත්නම් ඒ වෘත්තියේ උසස් වීම අරගෙන ජීවිතය සාර්ථක කරගන්න වෘත්තීය මාර්ගෝපදේශය වැදගත්. එතකොට වෘත්තීය ජීවිතය තුළ වෘත්තියක් නියැල වෙන වෙලාවට ඒකේ සාර්ථක වෙන්න සතුටින් වෘත්තිය ගත කරන්න, වෘත්තීය ජීවිතය ගත කරන්න වෘත්තීය මාර්ගෝපදේශය අවශ්‍ය වෙනවා. උසස් වීම ලබා ගන්න. ඒ කියන්නේ වෘත්තීය සංවර්ධනය සඳහා වෘත්තීය මාර්ගෝපදේශය වැදගත් වෙනවා. ගාවට එතනින් එහාට ගියාම පශ්චාත් වෘත්තීය ජීවිතේ විශ්‍රාම ගියාට පස්සේ විශ්‍රාම සුවේ හොඳ විදිහට ගත කරන්න, සතුටින් ගත කරන්න, තෘප්තිමත්ව ගත කරන්න වෘත්තීය මාර්ගෝපදේශය ලොකු දායකත්වයක් කරගන්න පුළුවන්. දැන් අපේ රටේ මේක දැනට වෙන්නේ නැති. අපි පශ්චාත් වෘත්තීය මාර්ගෝපදේශය ගැන ගොඩක් අඩුවෙන් කතා කරන්නේ. විශ්‍රාම යනවා. හුඟක් වගකීම් ගොඩාක් තිබුණ අය විශ්‍රාම ගිහිල්ලා ඒ වගකීම් මග හැරුණාට පස්සේ ඒවා නැති වෙනකොට ඒගොල්ලෝ අපේක්ෂාවන්තක් බංගත්වයටපත් වෙනවා. වෙලාවට ජීවිතයෙන් ඉක්මනින් යනවා. ඒක අපේ රටේ තාමත් තියෙන එකක්. ඒ නිසා පශ්චාත් වෘත්තීය මාර්ගෝපදේශනය කියන කිතාව වැදගත්. විශ්‍රාම ගියාට පස්සේ සතුටින් ගත කරන්න. විශ්‍රාම යන්න කලින් ජීවිතේ ප්ලෑන් කරගන්න. විශ්‍රාම සැලසුම විශ්‍රාම ජීවිතේ කොහොමද සැලසුම් කරගන්නේ කියන වෘත්තීය මාර්ගෝපදේශයේ එක කාරණාවක්. එතකොට එහෙමනම් ඒකයි මම කිව්වේ මේක ජීවත් වීමේ කලාවක් කියන වෘත්තීය මාර්ගෝපදේශය. ජීවිතේටම ඇප්ලයි කරලා කතා කරන්න පුළුවන්. වැදගත්. ඒකේ විවිධ හැම අවස්ථාවකදී යම් දායකත්වයක් කරගන්න පුළුවන් අපිට සාර්ථක වෙන්න සාර්ථකව ඒ අවස්ථාවන්ට අවදීන්ට මුහුණ දෙන්න වෘත්තීය මාර්ගෝපදේශයේ විද්‍යාත්මකව අපිට සහායක් දක්වනවා එවැනි විෂයක්. එතකොට මම අර ප්‍රධාන අවස්ථා තුනක් ගැන කිව්වා වෘත්තීය මාර්ගෝපදේශය අපිට පාවිච්චි කරගන්න පුළුවන්. එයින් පළවෙනි ප්‍රධාන කාරණාව තමයි පූර්ව වෘත්තීය මාර්ගෝපදේශය. පළවෙනි අවස්ථාව පළවෙනි මුලින්ම රැකියාවකට පිවිසෙන්න කලින් කෙනෙක් රැකියාවකට පිවිසෙන්න කලින් අපිට ඕන වෙන වෘත්තීය මාර්ගෝපදේශය අපි පාවිච්චි කරන වෘත්තීය මාර්ගෝපදේශ දේවල් අපි කිව්වේ ඒ දක්වා කෙනෙක් ඉපදෙන වෙලාවේ ඉඳලා රැකියාවකට යනකම් කාලය තුල ගන්න මේ භාවිතා වෙන වෘත්තීය මාර්ගෝපදේශය පසුබිමට අපි කිව්වේ පූර්ව වෘත්තීය මාර්ගෝපදේශය. ඒකට පූර්ව වෘත්තීය මාර්ගෝපදේශය කියන එක ආරම්භ වෙන්නේ දරුවෙක්ගේ උපතේ ඉඳලා අවුරුදු 1ක් 5ක් අතර කාලයේත් අපි වෘත්තීය මාර්ගෝපදේශය කරන්න වෙනවා. වෘත්තීය මාර්ගෝපදේශය වැදගත්. ඊට පස්සේ පාසලට ගියාම පාසලේ ප්‍රාථමික අවධිය. ඊට පස්සේ කියන්නේ 5 6 ඊට පස්සේ 9 10 වෙනවා. ඊට පස්සේ 11 12 වෙනවා. නැත්තම් සාමාන්‍ය පාසලේ මේ කණ්ඩායම් වලට අපි පාසල් වෘත්තීය මාර්ගෝපදේශය ගැන සාකච්ඡා කරනකොට ඒක වෙනම සෙෂන් එකක් විදිහට ප්‍රධාන මාතෘකාවක් විදිහට සාකච්ඡා කරනවා. එතකොට මේ ඔක්කොම ඇතුළත් වෙන්නේ මේ පාසල් පද්ධතියේ පාසල් වෘත්තීය මාර්ගෝපදේශනේ සියල්ල ඇතුළත් වෙන්නේ මේ පූර්ව වෘත්තීය මාර්ගෝපදේශයට. ඒක ආරම්භ වෙන අවස්ථාව තමයි මම කිව්වේ අර මොන්ටිසෝරි අපිට කින්ඩර්ගාටන් වල මොන්ටිසෝරි පටන් ගන්න වෘත්තීය මාර්ගෝපදේශය. දැන් ඔබට කල්පනා වෙන්න පුළුවන් දැන් මොන්ටිසෝරියේදී වෘත්තීය මාර්ගෝපදේශනේ පාවිච්චි කරනවාද කියලා. මොන්ටිසෝරියේදී වෘත්තීය මාර්ගෝපදේශනේ ඒ කියන්නේ පූර්ව වෘත්තීය මාර්ගෝපදේශනේ පාවිච්චි වෙනවා. මේක හැබැයි අපි අධ්‍යාපන වෘත්තීය මාර්ගෝපදේශනේ ගැන සාකච්ඡා කරනකොට නැවතත් සාකච්ඡා කරනවා. ඔබට අදහසක් ගන්න අද ආරම්භක දවස් විදියට පූර්ව වෘත්තීය මාර්ගෝපදේශනේ තුල කොහොමද මේක වෙන්නේ කියන එක පුංචි අදහසක් අපි ගන්න උත්සාහ කරමු. එතකොට අවුරුදු 1ක් 5ක් අතර අයට වෘත්තීය මාර්ගෝපදේශය දෙනකොට අපි කරන්නේ ඒගොල්ලන්ට ඇත්තටම අපි දැන් ලෝකේ අධ්‍යාපන ඥයන් කියන්නේ මම හිතන්නේ මනෝවිද්‍යාඥයෝ මේ පුංචි ළමයින්ට අවුරුදු මම හිතන්නේ 4ක් වෙනකන් 50% මුලේ බුද්ධිය වර්ධනය වෙනවා 50%ක් අවුරුදු 4ක් වෙද්දී.
එතකොට ඊට පස්සේ අවුරුදු 8ක් විතර වෙනකොට තව ප්‍රමාණයක් ඊට පස්සේ 18 වෙනකොට සම්පූර්ණ වෙනවා. එතකොට මේ අවදීන් වලදී මේ මූලික අවදීන් වෙන දේවල් එයාගේ මුළු ජීවිත කාලයටම බලපානවා. සමහර අවුරුදු 4ක් අතරේ පොඩි කාලේ පුංචි කාලේ තුල වෙන දේවල් ඒගොල්ලන්ගේ වයස තුල මුළු ජීවිත කාලයටම බලපාන්න පුළුවන්. එතකොට මේ කාලය තුල අනිත් එක අපි අකුරු ගන්නන්න නැහැ කියලානේ කියන්නේ. අකුරු ගන්නන්න ඕනේ නැහැ කියලා. අකුරු නෙවෙයි. ඒ කියන්නේ ඕන්ව සීමාවකට කොටු වෙනවා කියන එක නෙවෙයි. මේ පත් කිසියම් ස්ට්‍රක්චර් එකකට වැටෙනවා කියලානේ කියන්නේ අකුරු ගන්න. දැන් ඒකනේ ලෝකෙ ජීවිච්ච ප්‍රඥා නැත්තම දැන් ඇරිස්ටෝටල් ඊට පස්සේ මාරි මොන්ටිසෝරි ඒ වගේ අය මම හිතන 10ක් විතර නම් මම අහලා තියෙනවා. ඒගොල්ලෝ තෝමස් අල්වා එඩිසන් ඒගොල්ලෝ මූලික අධ්‍යාපනය පාසලට ගිහලා විධිමත් අධ්‍යාපනය ලැබලා නැහැ. මම මාරි මොන්ටිසෝරි මෙතන කියන්නේ මම 10ට වෙනකන් ඉස්කෝලේ කියන්නේ විධිමත් අධ්‍යාපනය ලැබලා අකුරු ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි කියන්නේ. එතකොට මේ කාලේ ඒගොල්ලෝ එහෙම වෙච්ච අය තමයි සමහරවිට මේ ලෝකේ පාට කරේ හැඩ කරේ ලස්සන කරේ. මේ ලෝකේ වෙනස් කරේ. මොකද ඒගොල්ලෝ අර ස්ට්‍රක්චර් එකකට කොටු වුණේ නැහැ. ඒගොල්ලන්ට ලොකු දේවල් හොයාගන්න පුළුවන්. සීමා වුණේ නැහැ. එතකොට ඒක නිසා මේ මූලික අවස්ථාවේදී අපි අර ඒගොල්ලන්ට අකුරු ඒ වගේ නෙවෙයි අපි දැන් වෘත්තීය මාර්ගෝපදේශයේත් අපි යන්නේ සංකල්ප දැන්. සයිකොලොජි වල අපේ මනෝවිද්‍යාව භාවිත වෙනවා. එතකොට ඒකේ තියෙන යම් යම් සංකල්ප මේ වයිදී අපි භාවිත කරනවා. දැන් මොකද ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට ඔය දැන් යම් කෙනෙක් තව කෙනෙක් හිතන විදිහ හිතන්න බෑනේ පුංචියට. තව කෙනෙක් හිතන විදිහ ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ ඒ වගේ. ඊට පස්සේ තව කෙනෙක්ගේ දුක වේදනාව ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒ වගේ සංයුක්ත වියුක්ත සංකල්පවල දැනීමේ ස්වභාවය වෙනසක් තියෙනවා අනිත් අයට. එතකොට ඒක නිසා ඒගොල්ලෝ එක්ක අපි ගනුදෙනු කරනකොට අනිත් එක ඒගොල්ලන්ට පුංචි කාලේ වෙන දේවල් සමහරවිට අවුරුදු 4ක් කාලේ තුල වෙන අත්දැකීම් මුණ දෙන දේවල් සමහර මුළු ජීවිත කාලය තුලටම බලපාන. නිසා බොහොම පරිස්සමට අපි මනෝවිද්‍යාත්මක සිද්ධාන්ත පිළිබඳ යම්කිසි අවබෝධයක් අරගෙන තමයි අපි කරන්න වෙන්නේ ඒගොල්ලොත් එක්ක කටයුතු කරන්න. හැබැයි කරන්න. මේ තියෙනවා වෘත්ති මාර්ගෝපදේශ පූර්ව වෘත්ති මාර්ගෝපදේශ වල යවදී වෘත්ති මාර්ගෝපදේශේ අපි කරනවා. ඒක වෙන්නේ මුගක් වෙලාවට දැන් අපි ඒගොල්ලන්ට අපි කරන්නේ ශ්‍රමය පිළිබඳ අභිමානයක් ඇති කරන දේවල් තමයි කරන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට පුළුවන් අපිට පුංචි ශ්‍රමය පිළිබඳ අභිමානය කියන්නේ ශ්‍රමය. වෘත්තීන් ගැන හඳුන්වා දෙන්න පුළුවන්. මේ වගේ රැකියාවල් තියෙනවා. අපිට පින්තූර දැන් ගෝවියෙක්ගේ පින්තූරයක් එක්කත් ඒගොල්ලන්ට මම කවුද කියලා ඇහුවොත් එයා කියන්නේ. ඒ වගේ ශ්‍රමය පිළිබඳ අභිමානයක් ඇති කරන්න පුළුවන්. වෘත්තීන් පිළිබඳ පොඩි හඳුන්වීමක් ඒ කාලේ කරන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් දැන් ශ්‍රමය පිළිබඳ පාසලේ බාලන්ස් පන්තියේ වුණොත් එමෙ ප්‍රයිමරි පන්තිවලදී අපිට පුළුවන් ඒ පාසලේ ආදි විද්‍යාර්ථියෙක් ගෙන්නලා මේ පාසලේම විශිෂ්ටත්වයට පත් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ආදි විද්‍යාර්ථියෙක් ගෙනල්ලා එයාට කියලා පොඩි කතාවක් කරන්න කියනවා. එයා කොහොමද මේ පාසලේ පුංචි තැන ඉඳලා මේ වගේ ලොකු තැනකට ආවේ කියලා. මම පටන් ගත්තේ මෙතනින්. එතකොට දරුවන්ට ඒ වෘත්තීන් පිළිබඳ, ශ්‍රමය පිළිබඳ, ඒ පිළිබඳ අභිමානයක් ඒගොල්ලන්ට ඇති වෙනවා. මේ වගේ දේවල් තමයි සරලව කරන්න වෙන්නේ. ඒ කාලය තුල ඒක පිළිබඳ අපි තවදුරටත් අධ්‍යයනය කරමු. එතකොට එහෙම තමයි මේ වයස් වල ඒගොල්ලන්ගේ විදිය. ඒගොල්ලන්ට අපිට කරන්න වෙන්නේ ඒ වගේ දේවල්. එතකොට තව මම හිතන්නේ මට වැඩි ඔබට ඒ පිළිබඳ අදහස් ඇති. පුංචි දරුවන්ට අපි වෘත්ති මාර්ගෝපදේශ මේ ශ්‍රමය පිළිබඳ මේ දෙන අවබෝධය අදහස් ඒගොල්ලන්ට දෙන්න. ඒගොල්ලන් එක්කන් යන්න පුළුවන් සමාජාවට. ඔය හරි වැඩ කරන තැනකට වුණ අපිට පුළුවන් ඒවත් කොච්චර ප්‍රායෝගිකද කියන එක නැහැ. දැන් කාලයත් එක්ක බලුවම ඉතින් වැඩ අපි කියන්නේ අධ්‍යාපන චාරිකා කියලා පුංචි දරුවෝ මොන්ටිසෝරි වල අයත් සමාජලාට එකගෙන යනවා මම වැඩ කරන ස්ථානවලට. එතකොට ශ්‍රමය පිළිබඳ ඒගොල්ලන්ට අදහසක්, වෘත්තීන් පිළිබඳ අදහසක් ඒගොල්ලන්ට ගන්න පුළුවන්. නමුත් අපි අකුරු කියලා දෙනවා වගේ ස්ට්‍රක්චර් එකකට දාන්නේ නැහැ. ඒගොල්ලන්ට අපි අදහසක් ගන්න අවස්ථාව දෙනවා. ඒ නිසා ඒක තමයි දැන් මට මතක් වුණේ දැන් තෝමස් අල්වා එඩිසන් කියන්නේ පුංචි කාලේ ඉගෙන ගත්තේ නැහැ. ඉති කෙනෙක්නේ. එතකොට යාට ලෝකේ ගැන ලෝකෙට වෙනස් උදාහරණ නිර්මාණ කරන්න පුළුවන් උනේ ස්ට්‍රක්චර් එකකට කොටු නොවුන නිසා. සමහරවිට දැන් එයාගේ මව එයා කියන්නේ මේ ලෝකෙ විශිෂ්ටම මව කියලානේ. අම්මා එයාව වර්ණනා කරපු නිසා එයාගේ කතන්දරය ඔබ දන්නව ඇති මම හිතන්නේ. එයාට එයාගේ ජීවිතේ ජය ගන්න පුළුවන් වුණා. එතකොට ඒ වගේ පිළිබඳ ඒ විදිහට ශ්‍රමය පිළිබඳ තමුන් පිළිබඳ අවබෝධයක් ලබා දෙන එක අගය කිරීම විශේෂයෙන් කුංචි අයට
කරන්න ඕන මේ අවධියේදී. එතකොට මම මේ දලා අදහසක් අපිට සාකච්ඡා කරේ පූර්ව වෘත්තීය මාර්ගෝපදේශනයේ දරුවොත් එක්ක කොහොමද ගත කරන්නේ කියලා. පාසලට ආවම පාසල තුල එතකොට අර කියපු කාරණා යම් දුරට පාවිච්චි කරන්න පුළුවන්. ඒගොල්ලන්ට දැන් පුංචි දරුවන්ට අපි කියවනේ දැන් වෘත්තීය මාර්ගෝපදේශයේ පුංචි දරුවන්ට ගත්තාම ඒගොල්ලන් අපි ස්කිල් හදන්න පොඩි පොඩි දේවල් කරනවා. පාසලේ දරුවෝ ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න කියනවා. sannivedane වගේ හැකියාවක් නැති කරා. ඉස්සරහට ඇවිල්ලා තමුන් ගැන පුංචි අදහසක් දෙන්න. පොඩි අවස්ථාවක් දෙන්න. මොන හරි දෙයක් ගැන කතාවක් කරන්න පුළුවන්. ඒ වගේ පොඩි පොඩි කාරණා තියෙනවා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ශ්‍රමයේ පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න. ඒ වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට එතනින් එහාට යනකොට වෘත්තීය මාර්ගෝපදේශයේ දරුවන්ට තවදුරටත් සාකච්ඡා කරගෙන යනකොට ඒගොල්ලන්ට අපිට පුළුවන් පාවිච්චි කරන්න මම හිතන්නේ ඒගොල්ලන්ට චේතරචාරිකා එක්කන් යන්න පුළුවන්. ඒගොල්ලන්ට පුංචි දරුවන්ට අනිත් එක තමයි දෙන්න ඕන ඒගොල්ලන්ට කරන්න ඕන එක අපිට පුළුවන් ඒගොල්ලන්ට ස්කිල් හදනකොට ඒගොල්ලන්ට වෙලාවට වැඩ කරන්න. අනිත් අයට ගරු කරන්න ඒ වගේ දේවල්. ඊට පස්සේ සංවිධානය වෙලා වැඩ කරන්න. ඒ වගේ දේවල් කුසලතා විදියට වෘත්තීය මාර්ගෝපදේශන දේශවලදී දේශන වැඩවලදී අපිට ඒගොල්ලන්ට කරන්න පුළුවන්. ඒ වගේ මුදු කුසලතා කියන්නේ soft skill සංනිවේදනය කරන්න අනිත් අයගේ ආවේදනයන් තේරුම් ගන්න උදව් කරන්න අපිට කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම දැන් ප්‍රාථමික ද්විතීක දරුවන් පාසලේදී ඒගොල්ලන්ට අපිට ඒගොල්ලන්ගේ නිර්මාණාත්මක හැකියාව වර්ධනය කරන්න අපිට යම් දේවල් කරන්න පුළුවන්. sannivedanaye වර්ධනය කරන්න යම් දේවල් කරන්න පුළුවන්. ඒ පිළිබඳ වෘත්තීය මාර්ගෝපදේශයේදී ඔබ අවධානය යොමු කරන්න සවන් දීම විශේෂයෙන් දැන් හුම්කම් දෙනවා කියන එක ඒක කරන්න ඒක ලොකු ස්කිල් එකක්. කෙනෙක් දියුණු වෙන්න සාර්ථක වෙන්න. දැන් ඒක කුසලතාවයක්. දැන් ඒක අපිට අධ්‍යාපනයේදී වගේම වෘත්තීය මාර්ගෝපදේශයේ අනිත් අය කෙනෙකුට සවන් දෙන එක අවශ්‍ය කාරණාවක්. ඊට පස්සේ උනන්දු වෙන්න සවන් දෙන්න තව කෙනෙකුට. තව කෙනෙකුට තේරෙන්න යමක් කියන්න. ඒ වගේ දේවල් sannivedana බුදු කුසලතාවයක් විදිහට සම්පන්න sannivedana. එතකොට ඒ වෙනින් යම ක්‍රියාකාරකම් කරනවා. එතකොට ඒවා අපි විශේෂ විදියට ගන්න නෙවෙයි ඒගොල්ලන්ට යම් ඒගොල්ලන්ට ඇවිල්ලා කෙනෙකුට ඉස්සරහට ඇවිල්ලා පන්තියේ යමක් කියන්න. ළමයි දෙන්නෙකුට දෙපැත්තට පුටු දෙකක් දෙපැත්තට තියලා දෙපැත්තට හැරිලා ඉවරලා එක්කෙනෙක්ට සතුටින්ම ගත කරපු ගමනක් හරින් පක් හරි ගැන කියන්න පුළුවන්. එතකොට අනිත් කෙනාට ඒක අහගෙන ඉන්න. එතකොට එයා පුරුදු වෙනවා ආරයාගේ එක්ස්ප්‍රෙෂන් නැතුව මෙයා කියන දේ අහලා තේරුම් ගන්න. ඒ වගේ. එතකොට වාචික අවාචික sannivedana පිළිබඳ අපි මොකද්ද වාචිකද අවාචිකද කියලා කියන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ ඒක තේරුම් ගන්න. දැන් වචන වලින් මූණේ විදිය පේන්නේ නැහැ. හැබැයි එයා කියන දේ එයාට බයක් නම් මූණ කොයි වගේද? එතකොට සතුටක් නම් කොයි වගේද? දැන් අපි මූණෙන් දකින්න නැතුව එයාට sannivedana. එතකොට මේ වගේ දේවල් අපිට යම් පොඩක් හිතලා බලුවොත් විවිධ ක්‍රියාකාරකම් තුලින් තමයි අපි ඒගොල්ලෝ කුසලතා වර්ධනය කරන්න ඕන. ඒක වෘත්තීය මාර්ගෝපදේශන කරන ගුරු බව තේකන. එතකොට ඒවා අපිට පාවිච්චි කරන්න ඕන. මේ විෂය තුල ස්කිල් ඩෙවලොප් කරන්න. දැන් මුදු කුසලතා සංවර්ධනය කරන්න ඒක පාවිච්චි කරන්න පුළුවන්. මේ ඔක්කොම පූර්ව වෘත්තීය මාර්ගෝපදේශනේ පාසල් පද්ධතිය තුල කරනකොට එතකොට පූර්ව මොන්ටිසෝරි වලදී කරන්න පුළුවන්. පාසල තුල කරන්න පුළුවන්. එතකොට පාසලේදී වගේ කුසලතා සංවර්ධන දේවල් කරන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අධ්‍යාපනයේ දැන් වෘත්තීන් පිළිබඳ අපි කියලා දෙනවනම් අපිට හොඳම ක්‍රමයක් තමයි අධ්‍යාපනයේ ලෝකේ හොඳම අධ්‍යාපන ලබා දෙන ක්‍රමයක් විදිහට තමයි කරන්නේ කතන්දර කියන. කතන්දර කීම කියන එක හොඳම ඉගැන්වීමේ ක්‍රමයක් විදිහට තමයි සැලකන්නේ. මොකද කතන්දර අහන්න කවුරුත් කැමති. දැන් අපේ තිබුණු විස්තෘත පෞල් ක්‍රමයේ තුල දැන් ආජිසියාගේ කතන්දර අහලා ඇදිච්ච නිර්මාණ ශිල්පීන් දැන් කතා කරන දැන් ගොඩක් අය විවෘත ලෝකයට යමක් කියන මිනිස්සු ඔයාලා බලන්න. ඒ පරිසරය තුලින් ආපු අය අදට. එතකොට ඒ කතන්දර කීමේ කලාව කියන එක නැත්නම් වෙලාවට හොඳ ඉගැන්වීමේ මාධ්‍යයක්. ඒක වෘත්තීය මාර්ගෝපදේශයේදී අපිට වෘත්තීන් හඳුන්වා දෙනකොට වෘත්තීය අභිමානය ශ්‍රමයේ පිළිබඳ අභිමානය ඇති කරගන්න ස්කිල් ඩෙවලොප් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒක පාවිච්චි කරන්න තියෙන ටූල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි ඒ ගත්තම දැන් අපේ ඉතිහාසය අපි ඉගෙන ගත්ත අපේ පෞල් පසුබිම ගත්තාම දැන් විස්තෘත පෞල තුල දැන් අපි කතන්දර කීමේ කලාව තිබුණා. දැන් සීයාචි අවසට දරුවෝ එකතු කරගෙන ඒගොල්ලන්ට හැබැයි මේ කිව්ව දේවල් තුල දැන් අපි ඉන්න ජාතික චරිතනේ දැන් ආරියා.
ඊට පස්සේ ඒ ඉඳ හාවත් එක්ක ඒ කතන්දර පද්ධතියේ අපේ වැඩි කරේ අපි දිනු කරේ අපේ ප්‍රඥාව. කපටි කෙනෙක් නම් කොහොමද? බුද්ධිමත් කෙනෙක් නම් කොහොමද වෙනන්තරේ? ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඉවෙන් බුද්ධිය තමයි වර්ධනය. අපේ දැනුම් පද්ධතිය, අපේ හිතන විදිය, අපේ ප්‍රඥාව තමයි අවසානයේ එවෙන් දියුණුවේ. මේ උපායශීලී ක්‍රම රූල්ස් ඉදිරියට අපිට ඒවයි පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මේ ඔක්කොම ප්‍රාථමික දැන් 6 9 කියන්නේ 6 පන්තියට එනකන් අපිට ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ 6 9 වෙනකොට ඒගොල්ලන්ට අපිට පුළුවන් වෘත්තීන් ගවේෂණය කරන්න කියලා දෙන්න. 6න් ඉස්සරහට 6න් එහාට යනකොට 6 9 අතර කාලේ වෘත්තීන් ගවේෂණය කරන්න. දැන් ලෝකේ වැඩිපුරම මිනිස්සු නියුක්ත වෙන රස්සාව, වැඩිපුරම ආදායම් හොයන්න පුළුවන් රස්සාව. ඒ වගේ ඒගොල්ලන්ට හොයන්න කියලා කියන්න පුළුවන් සමහරවිට. ඒ වගේ වෘත්තීන් ගවේෂණය කරන්න. ඒගොල්ලෝ නැත්තම් මේ යම් වෘත්තියක් දීලා ඒකට ඕන කරන සුසුකම් මොනවද කියලා හොයන්න උනත් ඒ වගේ දේ වෘත්තීන් ගවේෂණය කරන්න. ඒගොල්ලන්ට යොමු වෙන්න පුළුවන් වෘත්තීය ක්ෂේත්‍රය ගත්තාම, වෘත්තීය මාර්ගෝපදේශ ක්ෂේත්‍රය ගත්තාම මේ වගේ දේවල් තමයි කරන්න පුළුවන්. පාසල් වෘත්තීය මාර්ගෝපදේශනේ නිකන් කෙටියෙන් අදහසක් විදිහට මම ඔබට කිව්වොත් එහෙම. ඊට පස්සේ 10 13 කියන කාලේ පාසල් පද්ධතිය තුල විශේෂයෙන් 10 11 දැන් O level පන්තිවල කට්ටියට දැන් අපි දන්නවා ඔබට විෂය තෝරගන්න බාස්කට් විෂය කියලා කියනවා. විෂය තෝරා ගැනීමේදී උදව් කරන්න ඕන ඒ කාලේ. වෘත්තීය මාර්ගෝපදේශික සහාය ඕන වෙනවා. විෂය තෝරගන්න ඔබේ තියෙන දක්ෂතාවයන්, හැකියාවන්, කුසලතාවයන් එක්ක විෂයන් තෝරගන්න උදව් කරන එක තමයි ප්‍රධාන කාරණාව. ඊට පස්සේ මෘදු කුසලතා සංවර්ධනය කරන්න උදව් කරන්න පුළුවන්, සංවර්ධනය කරගන්න උදව් කරන්න පුළුවන්. අර කලින් කණ්ඩායම් වලට කරා වගේ ඊට පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් ටූල්ස් අපි ඉස්සරහට සාකච්ඡා කරනවා පාසල් වෘත්තීය මාර්ගෝපදේශනයේදී. එතකොට ඒව පුළුවන්. ඊට පස්සේ මේ කාලේ පුළුවන් මේ ලේඛනයක් පවත්වාගෙන යන්න එක හැම දරුවෙක් වෙනුවෙන් වෘත්තීය මාර්ගෝපදේශ කරන ගුරුවරයෙක් නම් වෘත්තීය මාර්ගෝපදේශ කරන නිලධාරියෙක් නම් පාසල් දරුවෙකුට ඒගොල්ලන්ට එක්කෙනෙක් වෙනුවෙන් කැරියර් ඇසස්මන්ට් රිපෝට් එකක් මේන්ටේන් කරන්න පටන් ගන්න පුළුවන්. එතකොට ඒක කොහොමද කියලාත් අපි පාසල් වෘත්තීය මාර්ගෝපදේශනේ සාකච්ඡා කරන විදිහට කරනවා. එතකොට මේ 10 11 කාලේදී ඊට පස්සේ 12 13 කාලේ ඒගොල්ලන්ට අපිට කරන්න පුළුවන් වෙන්නේ ඒගොල්ලන්ට මේ ඒගොල්ලන්ගේ කුසලතා, හැකියා, දක්ෂතා මොනවද කියලා බලන්න මනෝමිතික පරීක්ෂණ කරන්න පුළුවන්. මනෝමිතික පරීක්ෂණ කරන්න පුළුවන්. දැන් නම් වර්තමානයේ නම් O level පන්ති වලදීත් කරලා බලනවා. හැබැයි වඩාත්ම සුදුසු වෙන්නේ 12 13 වසරවලදී ඒගොල්ලන්ගේ මනෝමිතික පරීක්ෂණ කරලා ඒගොල්ලන්ගේ වෘත්තීය ක්ෂේත්‍රය ගැන ඒගොල්ලන්ගේ විභවතාවයන් මොනවද කියලා බලාගන්න උදව් කරන එක කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ කාලේදී 10 12 කාලේදී ඒගොල්ලන්ට රැකියා සේවය කියලා දෙන්න පුළුවන්. ජොබ් රැකියාව සොයන්න උදව් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලන්ගේ සමුහ පරීක්ෂණ වලට යන්න සමුහ පරීක්ෂණ පිළිබඳ කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ සංනිවේදන කුසලතා ඒවා පොදුවේ වර්ධනය කරන්න පුළුවන්. ඒ කාරණා ටික පොදුවේ ඒගොල්ලන්ට විශේෂ මනෝමිතික පරීක්ෂණ, රැකියා සොයීමේ උපායශීලී ක්‍රම, CV එකක් හදාගන්නේ කොහොමද කියන එක. ඒ වගේ දේවල් සාකච්ඡා කරන්න පුළුවන්. දැන් CV එකක් කියලා කිව්වම දැන් අපි අහලා තියෙනවා දැන් වෘත්තීය මාර්ගෝපදේශ කරන වෘත්තීය මාර්ගෝපදේශ ඉගෙන ගන්න කෙනෙක් විදිහට අපිට රැකියා ඉදුම් පත්‍රය කියන එක. අපි ඉස්සර ඉල්ලුම් පත්‍රයක් කියලා කියන්නේ. ඉතින් ඒක විද්‍යාත්මකව කොහොමද හදාගන්නේ කියන ඒකට තියෙන කාරණා අපි විෂයක් විදිහට අපිට ඉගෙන ගන්න. දැන් CV එකක් කියලා කරිකියුලම් විටා එකක් කියලා කියන, බයෝ ඩේටා එකක් කියලා කියන. ඊට පස්සේ රිසියුමේ එකක් කියලා කියන. ඒ වගේ ගොඩක් තියෙනවා. රිසියුමේ එකක් කියලා කියන්නේ මොකක්ද? බයෝ ඩේටා එකක් කියලා කියන්නේ මොකක්ද? ඉල්ලුම් පත්‍රය කියලා කියනවා. ඉල්ලුම් පත්‍රය මොකක්ද? එතකොට මේවා පිළිබඳ මේ ලේඛන මේ පිළිබඳ එකින් එක පැහැදිලි අදහසක් තියෙනවා. කරිකියුලම් විටා එකක් කියලා කිව්වම ඒකේ තියෙනවා. සහ ඊට පස්සේ රිසියුමේ එකක් අතර වෙනස මොකක්ද? බයෝ ඩේටා එකක් කියන්නේ මොකක්ද? දැන් අපි මේ ඔක්කොටම ඇප්ලිකේෂන් කියලා තමයි අපි දැනට අපි පාවිච්චි කරන්නේ. අපි වෙනස තමයි. හැබැයි වෘත්තීය මාර්ගෝපදේශ විෂයක් විදිහට ඉගෙන ගන්න. ඒක දැනගෙන ඉන්න වෙනවා. දැන් රිසියුමේ එකක් කියලා කියන්නේ ඇත්තටම තනි පිටුවක ලේඛනයක්. රිසියුමේ එකක් කියන්නේ දැන් බටහිර රටවල් වල රැකියාවකට ආයුධම් පත්‍ර කැඳවනකොට ඒගොල්ලෝ ගෙන්නන්නේ රිසියුමේ එක. රිසියුමේ එකක් කියන්නේ කරිකුලම් විටා එකේ සාරාංශය. කරිකුලම් විටා එකේ සාරාංශය. ඒ වගේ ජීවදත්ත පත්‍රිකාවේ සාරාංශය.
කියන්නේ වාගේ එක පිටුවකට ගත්තාම තමයි කියන්නේ resume එක. resume එක. ඒකේ හරි කරිකුලම් එකේ සාරාංශය. කියන්නේ මූලිකම කාරණා ටික විතරක් ඇතුළත් වෙන අවස්ථාව. ඒකට කරිකුලම් පිටා එකක් කියලා කිව්වම ඒක සාමාන්‍ය පිටු දෙකකට වගේ තමයි සීමා වෙන්නේ. එතකොට ඒක ඉවර වෙන්නේ අර අපි ඉස්සර වගේ නම ලියලා අත්සන් කරලා ස්ටේට්මන්ට් එකක් කියලා මේ ඒවා සත්‍යයි ඒවා කියලා ප්‍රකාශ කරනවා කියලා නෙවෙයි. කරිකුලම් පිටා එකේ අවසාන වෙන්නේ රිපරේෂන් අන්රිලේටඩ් තමුන්ගේ න්‍යායින් වුණ නිර්දේශ කරන පුද්ගලයන් දෙන්නෙක් දාලා ඒගොල්ලන්ගේ තොරතුරු දාලා අපි ඒක අවසන්. ඒ වගේ අවසන් කරන ලියවිල්ල එක පිටු දෙකකින් වෙනවා තමයි අධ්‍යාපන සංස්ථා පෞද්ගලික තොරතුරු. එතලත් වෙන ලියවිල්ල තමයි අපි CV එකක් කියලා කියන්නේ. කරිකුලම් එකක්. ඒක ඉවර වෙනවා අර අන්රිලේටඩ් රිපරේෂන් එකෙන් ඉවර වෙනවා. එතකොට ඒක පිටු දෙකකට තමයි මොකක් කියලා වදන්නේ. ගොඩාක් දීර්ඝ වෘත්ති ඉතිහාසයක් තියෙන කෙනෙක් නම් සමහරවිට ඊට වැඩිය එහාට ගිහලා පිටු තුනකට පුළුවන්. එතකොට ඒ වගේ මම ඔබට මේ දැන් මේ කිව්වේ මේක අදහස මේක අපි විශේෂයක් විදිහට අපිට දවසක් කතා කරමු. එතකොට මේ පිළිබඳව ඔබ හොයන්න. තවදුරටත් එතකොට බයෝඩේටා එකක් කියලා කිව්වම බයෝඩේටා එකක් කියලා කියන්නේ ජීවදත්ත පත්‍රිකාව කියන එක තමයි අපි ඉස්සර ඒකේ තියෙන්නේ තමුන්ගේ තොරතුරු නම ගම ලිපිනය අම්මා තාත්තා කවුද සමහරවිට ඒ වගේ තොරතුරු දක්වා ගිහින් අන්න ඒකේ ස්ටේට්මන්ට් එකක් ලියලා ඉවරලා යටින් අපි අත්සන් කරලා දුන්නා. ඒක ජීවදත්ත පත්‍රිකාව බයෝඩේටා. එතකොට resume curriculum විතරයි biodata ඔයගේ තව ගොඩක් තියෙනවා. ඔයගේ තව ගොඩක් තියෙනවා. ඒ පිළිබඳ අපි අධ්‍යයනය කරමු. ඒකින් එක හරි අවබෝධයක් තියෙනවා. අපි වෘත්ති මාර්ගෝපදේශ විෂයක් විදිහට ඉගෙන ගන්නකොට. එතකොට ඔය ටික අනිත් එක සම්මුඛ පරීක්ෂණයකට. දැන් CV එකට නම දානකොට ඔබ හිතුවොත් ඇත්තටම දැන් නමක් දානකොට උනත් දැන් අපි නම පාවිච්චි කරනකොට දැන් කෙනෙක්ට වෘත්ති මාර්ගෝපදේශ වෘත්තියක් විදිහට වෘත්තීය වේදිකෙක් විදිහට ලෝකයේ අවශ්‍ය වෙන රැකියාවක් කරන්න පුළුවන් පිළිගත් පුද්ගලයෙක් බවට පත් වෙනකොට තමුන්ගේ ජනප්‍රියභාවය තමුන් අනිත් අය අතර කැපී පෙනෙන පුද්ගලයෙක් වෙන්න පාවිච්චි කරනකොට ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එකක් වෙන්න කියලා. දැන් එහෙම වෙනකොට නම වුණත් සමහර වෙලාවට පාවිච්චි කරන විදිය වෙනස් කරගන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් වෘත්තීය පුද්ගලයෙකුට. දැන් සමහර නම් තියෙනවා දැන් අපි අහලා තියෙනවා දැන් බ්‍රෑන්ඩ් වෙච්ච නම් රටේ ලෝකෙ ඒගොල්ලෝ ඇත්තටම ඒගොල්ලන්ගේ සැබෑ නම ඒක නෙවෙයි. ඒකට අර ලෝකේ රටේ ආකර්ෂණය දිනන පුළුවන් විදිහට තව කෙනෙකුට අපිට ඔබ වෙනස් වෙන්න ඕන ඔබ හදාගන්න ඕන කොහොමද කියලා අපිට කියන්න අපිට අදහසක් තියෙනවා. ඒකට ප්‍රායෝගික දැනුම ගොඩක් අපිට තියෙනවා. දැන් මම කිව්වේ ඔබ how to be a brand කියලා කිව්වොත් ඔයා බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ කොහොමද කියලා ඔයා දැන් සමහර ජනප්‍රිය පුද්ගලයෝ ඉන්නවා. ඒගොල්ලෝ ලොකු අධ්‍යාපනයකට හරි ලොකු පුහුණුවක් හරි ලොකු එහෙම නෙවෙයි ඒගොල්ලෝ වෙලා තියෙනවා. සමහර අය ඉන්නවා ගොඩාක් එක්ස්පර්ට්ලා අධ්‍යාපනයේ ගොඩක් ලොකු අධ්‍යාපන පසුබිමක් තියෙන ඉන්න ජනප්‍රිය. කවුරුත් දන්නේ. ඒගොල්ලෝගේ අඩුව වෙලා තියෙන අපි කියන්නේ ඔක ප්‍රචාරය කළා නෑ අර එන්නේ කියන සමහරවිට ඒගොල්ලෝ ප්‍රසිද්ධ වෙන්න කැමති නෑ. ඒගොල්ලෝ බ්‍රෑන්ඩ් එකක් වෙලා නෑ ඒකට එහෙම කරනවා. ඒ කියන්නේ දැන් ඔබ විශ්වාස කරන්න දැන් සමහර අපේ ඉන්න සංගීතඥයෝ අපේ සාර්ථක වෙච්ච අපේ බ්‍රෑන්ඩ් එකක් වෙච්ච චරිතරම් බැලුවොත් ඒගොල්ලන්ගේ නම පාවිච්චි කරලා තියෙන බ්‍රෑන්ඩ් එකක් වෙන විදියට. ඒකයි ඒගොල්ලෝ දැන් සාර්ථක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි අතරේ ෆේමස් වෙලා. දැන් රුක්මනී දේවි කියන කෙනා. එයාගේ නම රුක්මනී දේවි නෙවෙයි. එතකොට අමරදේව කියන ගායකයෙක් ගත්තාම ඔහුගේ නම අමරදේව නෙවෙයි. එතකොට දැන් ඔය දැන් මෑත කාලේ ඉන්නේ දැන් චිලි කියලා ගායකයෙක්. එයාගේ නමේ කොහෙවත් චිලි කියලා නැහැ. එතකොට ඒගොල්ලෝ බ්‍රෑන්ඩ් එකක් වෙනකොට ඒගොල්ලෝගේ නම පාවිච්චි කරලා තියෙනවා. ඒක වෙනස් කරලා. එහෙම පාවිච්චි කරලා තියෙනවා. අපිට පුළුවන් වෙන්න ඕන කෙනෙකුට එහෙම කොහොමද ගන්න පිටුවල තමුගේ කියන්නේ අර තුනෝගෙනකින් සම්ප්‍රදායික අදහස් රැහැගිලා ඒ ඉදිගන්න පුළුවන් විදිහට හදාගන්නේ කොහොමද කියන්නේ බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ කොහොමද කියලා. එතකොට අඳින විදිය, පළඳින විදිය, කතා කරන විදිය ඒවා හදාගන්න ඒ සොෆ්ට් ස්කිල්. අපි මේ දරුවන්ට ඒ ලෙවල් කරන්න. අපි සාකච්ඡා කරනකොට සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට අර CV එකක් හදනවා වගේ ඒගොල්ලන්ට සම්පූර්ණ පරීක්ෂණයට මුහුණ දෙන්න ඊට පස්සේ ඒකෙන් පස්සේ කොහොමද කටයුතු කරන්න ඕනේ? ඒ සංනිවේදන කුසලතා ඒ දේවල් ඔක්කොම අපි සාකච්ඡා කරනවා මේ අවස්ථාවේ. එතකොට ඒවා මේ ඔක්කොම ටික අයිති වෙන්නේ පූර්ව වෘත්ති මාර්ගෝපදේශයට. එතකොට මේ සියල්ල මේ අවස්ථාවේ එතකොට මේ පාසල් වෘත්ති මාර්ගෝපදේශයට මේ ටික ඇතුළත් වෙනවා. මේ ටික අපි පූර්ව වෘත්ති මාර්ගෝපදේශයට විදිහට තමයි සාකච්ඡා කරන්නේ.
ඊට පස්සේ ලැබෙන්නේ අන්තර්වෘත්තීය මාර්ගෝපදේශ. මේ සම්බන්ධයෙන් මොනවා හරි ඔබට යෝජනා කරන්න හරි අදහසක් දක්වන්න හරි තියෙනවා නම් කැමතියි. මම පූර්වවෘත්තීය මාර්ගෝපදේශනය ගැන සාකච්ඡා කරේ. ඒකෙදි ප්‍රායෝගික භාවිතාව ගැන පොඩ්ඩක් මම මෙහෙට කතා කරා. මම හිතන්නේ ඒකට බ්‍රෑන්ඩ් එකක් වෙනකොට කෙනෙකුට එයාට ලොකු වෙනස් එහෙම හදාගන්න ඕනේ කියන එක. දැන් අපි ලෝකේ සාර්ථක වෙච්ච යම් දේවල් ගත්තාම ඒවයි පාට උනත් කියන වර්ණ කලර් සයිකොලොජි කියන එකත් අපිට වෘත්තීය මාර්ගෝපදේශය සාකච්ඡා කරන විෂයක්. අපේ මේ විෂය නිර්දේශය තුල කතා කරන්න අවස්ථාවක් තියෙනවද කියන්න බැරි වෙනවා. දැන් ආහාර රුචි ඇති කරන වර්ණ තියෙනවා. දැන් ඕගොල්ලෝ දැකලා තියෙන කොකාකෝලා නිෂ්පාදනය කරාම ඒකේ නියම ස්වභාවය පාට තමයි කොළ පාට. හැබැයි කොළ පාට නියම මිනිස්සු ලෝකේ බොන්න ප්‍රිය නැහැ. ඒ කියන්නේ ලොකු අලවියක් කරන්න පුළුවන් පාටක් නෙමෙයි. ඒගොල්ලෝ කරන්නේ ඒක ඊට පස්සේ රතු පාට කරනවා. විශේෂයෙන් අවුරුදු 18යි 25 අතර දරුවෝ කට්ටිය තරුණ යවුවනේ රතු පාට තමයි බීම බොන්න කරන්නේ. ගොඩක් කැමති ඒගොල්ලෝ කරපු පරිශ්‍රණය. එතකොට කොකාකෝලා වලට කෝලා කියන නම ගත්තා. කෝලා කියන නම පුංචි දරුවන්ට ලෝකේ රටවල් 100 ගානක ඒගොල්ලෝ කරපු පරිශ්‍රණයකින් ඒගොල්ලෝ බලනවා මේ කෝලා කියන වචනේ කියන්න පුළුවන්. පුංචි ඕනම කෙනෙකුට කියන්න පුළුවන්. නිසා තමයි මම මේක කෝලා නිසාම නෙමෙයි. කෝලා තියනවද නැද්ද කියන්නේ නෙමෙයි. ඒගොල්ලෝ මේ කොකාකෝලා කියන නම පාවිච්චි කරනවා. ඒ විදිහට අපිට පුළුවන් ගොඩක් තොරතුරු හොයාගෙන අපිට වෙනස් වෙන්න කටයුතු කරන්න. මේ එක රැකියාව වෙන ඇයට අපිට උදව් කරන්න අපි ගැන ලොකු අවබෝධයක් අදහසක් හදාගන්න ඕනේ කියන එක. දැන් ආහාරවලට ආහාර රුචි ඇති වෙන වර්ණ ගත්තම දැන් දැන් ඔබ දැකලා තියෙනවා සමහර දැන් ෆුඩ් සිටි සුපර් මාකට් පද්ධතියක් පාට දැන් කොළ පාටින් පාට කරලා තියෙනවා. සමහර විශේෂඥයන්ගේ අදහස තමයි කොළ පාට කියන එක දවසක සාර්ථක වෙන එකක් නෙවෙයි. ලෝකෙ ෆුඩ් සිටි බැලුවම කොළ පාට කියන්නේ ආහාර නෙවෙයි. හොඳයි දැන් පලාවේ ගුණ මේ වගේ දෙයකට නම් හොඳයි. එළවලු ගුණ එකකට නම්. හැබැයි සුපර් මාකට් එකක් විදියට ගත්තම ආහාර තියෙන්නේ. එතකොට මේ වර්ණය සාර්ථක වෙන වර්ණයක් නෙවෙයි කියන්නේ. එතකොට ආහාර රුචි ඇති කරන වර්ණ තියෙනවා. එතකොට කෙනෙක් එතකොට අපි යම් අවස්ථාවලදී අපි අඳින්න ඕන බලමින් ඕන ඔය වගේ තියෙනවා. කලර් සයිකොලොජි. එතකොට මේවත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ හැම දෙයක්ම කෙනෙක්ගේ වෘත්තීය සාර්ථකත්වයේ කරා යන්න යනකොට පෞරුෂය සංවර්ධනය කරනවා. මේ හැම දෙයක්ම අපිට පාවිච්චි කරන්න පුළුවන් විෂය හැටියට. මේ කාරණා ටික මම කිව්වේ පූර්ව වෘත්තීය මාර්ගෝපදේශනයේට අපිට පාවිච්චි කරන්න පුළුවන් ටූල්ස් හැටියට අදහසක් ගන්නයි කිව්වේ. එතකොට ඊගාවට එන්නේ අන්තර් වෘත්තීය මාර්ගෝපදේශනේ. රැකියාවකට ගියාට පස්සේ වෘත්තීය මාර්ගෝපදේශනය අවශ්‍ය වෙන්නේ මොන වගේ කාරණාවකටද? දැන් රැකියාවකට ගියාට පස්සේ රැකියාව සාර්ථක සතුටින් කරගෙන ඉන්න නම් එතකොට ඇති වෙන බාධාවල් වෙන්න පුළුවන් සමහරවිට. රැකියාවකට ගියාම ඕන වෙන දේවල් තමයි උසස් වීම බලන්න. ඊට පස්සේ එහෙම නැත්නම් ඒ තනතුරේ රැඳිලා ඉන්න බැරි ප්‍රශ්න. එතකොට මේ වගේ වෙලාවට ඒ රැකියාව තුළ සාර්ථක ජීවිතයක් ගත කරන්න වෘත්තීය මාර්ගෝපදේශකවරුන්ගේ සහාය අවශ්‍ය වෙනවා. එතකොට ඒවට උදව් කරන්න අපිට පුළුවන් වෙනවා. තවදුරටත් ඔවුන්ට සාර්ථකව ගත කරන්න උදව් කරන්න අපිට ඒ ගැන ලොකු අදහසක් අවබෝධයක් තියෙන්න ඕන. එතකොට දැන් රැකියාව කරන කෙනෙකුට උසස් වීම ලබා ගන්න මොන වගේ දේවල්ද කරන්න ඕන කියන්නේ. සමහර වෙලාවට යාට වැඩි දුර අධ්‍යාපනය ලබන්න ඕන. මොන වගේ ක්ෂේත්‍රවලද ඉගෙන ගන්න. මොන වගේ පාඨමාලාවක් කරන්න. එහෙම නැත්නම් යා වැඩිපුර ටිකක් වැඩ කරන්න. හાર્ඩ් වර්කින් කරන්න. මේ වගේ අපිට ඒ කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. මෙතනදී අපි කියන්නේ ආයතනයක කෙනෙක් අවශ්‍ය කෙනෙක් වෙන්න නම් අවශ්‍ය කෙනෙක් වෙනවා නම් උඩ ආයතනයේ ගොඩක් සතුටින් වැඩ කරන්න පුළුවන්. ඒ විදිහට වැඩ කරන්න නම් ටිකක් වැඩිපුර වැඩ කරන්න අවශ්‍ය වෙන කෙනෙක් වෙන්න ඕන. කියලා අපි උට තැනක වැඩ කරන්න අවශ්‍ය කෙනෙක් වෙන්න ඕන කරන සුසුකම් මොනවද? එයා වැඩි දියුණු කරගන්න ඕන කුසලතාව මොනවද කියලා තියෙනවා. අපි කියන්නේ අර තැනක කෙනෙක් නැතුව බැරි කෙනෙක් වෙන්න නම් එයා හදවත වගේ වෙන්න කියලානේ කියන්නේ. be a part කියලා කියන්නේ අපේ not be a heart not part කියලා. එහෙම නේද කියන්නේ? හදවත වගේ වෙන්න කොටසක් වගේ වෙන්න එපා කියලා ශරීරයේ හදවතයි කොටස වෙන්න. හදවත වගේ වෙන්න නිකන් කොටසක් වෙන්න එපා කියලා. වැඩ කරන තැන. කියන්නේ හදවත කියන එක ගත්තාම නැතුව ජීවත් වෙන්න බෑනේ.
එතකොට ඔබ දැනක නැති වුණොත් මේ නැති පාඩුව දැනෙන්න ඕනේ කියන එක තමයි අපි මේ අන්තර් වෘත්තීය මාර්ගෝපදේශනයේ කෙනෙකුට වෘත්තීය තුල ස්ථාවර වෙන්න පවතින සාර්ථක වෙන්න උපදෙස් දෙන්න. එතකොට ඒකට ඕන කරන පසුබිම තමයි කියන්නේ තැනක හදවත වගේ වෙන්න පුළුවන්. නැත්නම් හදවත නැති වුණොත් ජීවත් වෙන්න බෑ. අත්‍යවශ්‍යයි. හැබැයි ඇඟිල්ලක් වගේ වුණොත් කැපුණාට ඒක ප්‍රශ්නයක් නෑ. එච්චර නැති වුණත් ප්‍රශ්නයක් නෑ ජීවත් වෙන්න. මතප්පයක් නැති වුණත් ජීවත් වෙන්න. හැබැයි හදවත නැතුව ජීවත් වෙන්න. එතකොට ඒක නිසා දැන් ආයතනයකට මේ පුද්ගලයා හදවත වගේ නම් ඒ පුද්ගලයාට කවදාවත් ඒ ආයතනේ එපා කියන්නේ. එයාට යන්න වෙන්නේ නෑ. එයා රැක ගන්න. ඒ නිසා දැනක ටිකක් වැඩිපුර වැඩ කළා හරි මොකද්ද කරන්න ඕන කියලා. ඒ විදිහට අත්‍යවශ්‍ය පුද්ගලයෙක් බවට පත් වුණොත් තමයි හදවත වගේ. මේ හાર્ට් උනොත් එහෙම පාර්ට් එකක් නැතුව පාර්ට් එකක් වෙන්නේ නැතුව එයාට පුළුවන් මේ ආයතන ස්ථාවරව පවතින. ඒ වගේම ඉදිරියට යන්න වැඩිදුර අධ්‍යයනය කරන්න උසස් අධ්‍යාපනයට යොමු වෙන්න. එහෙම නැත්නම් ඒ අදාළ වෙන පාඨමාලාව ඒවට උදව් කරන්න පුළුවන්. තව ප්‍රධාන කාරණාවක් තියෙනවා. වෘත්තීය සාර්ථක වෘත්තීය ජීවිතය කියන්නේ මේ අවධියේ. අන්තර් වෘත්තීය මාර්ගෝපදේශන කියන රැකියාව කරන අවධියේදී ඒ වෘත්තීය එක කාරණාවක්. හැබැයි ජීවිතයක් සාර්ථක වෙන්න වෘත්තීය විතරක් හරියන්නේ නැහැ. එතකොට ඒකටත් අපිට පුළුවන් වෙනවා උත මඟ පෙන්වීම කරන්න. අන්තර් වෘත්තීය මාර්ගෝපදේශනයේ තුල. දැන් වෘත්තීයකට ගියාට පස්සේ ඒ වෘත්තීය සාර්ථක වෙනවා වගේ පුද්ගලයාගේ පෞද්ගලික ජීවිතය සාර්ථක වෙන්න නම් තව කාරණා දෙකක් තියෙනවා. එයාගේ පෞද්ගලික ජීවිතය. වෘත්තීය ජීවිතය වගේම පෞද්ගලික ජීවිතය. මම කියන එක. එයා සතුටින් ඉන්න මොනවද කරන්නේ? එයාගේ පෞද්ගලික ස්වස්ථතාවය වෙන්න පුළුවන්, මානසික නිදහස වෙන්න පුළුවන්. ඒ වගේ දේ. අනිත් එක තමයි යන්නේ. අනිත් මේ දරුවෝ භාර්යාවත් එක්ක ගත කරන ජීවිතය. පෞද්ගලික ජීවිතය. සහ සමාජ ජීවිතය ඔක්කොම ටික. ඒකත් සාර්ථක වෙනවා. එතකොට වෘත්තීය ජීවිතයයි, තමගේ පෞද්ගලික තත්ත්වයයි, ඊට පස්සේ සමාජ සහ පවුලේ අවශ්‍ය කියන්නේ බැඳී තියෙන පසුබිම කියන කාරණා තුන එකට සමබර පවත්වාගෙන යන්න ඕන. සමබර වෘත්තීය ජීවිතයක් ගත කරන්න. සමබර ජීවිතයක් ගත කරන්න. එතකොට මේ කොහොමද ඒක කරන්නේ කියන්නේ අපිට පූර්ව වෘත්තීය අන්තර් වෘත්තීය මාර්ගෝපදේශනදී කෙනෙකුට මඟ පෙන්වා දෙන්න හැකියාව තියෙනවා. අපිට එහෙම කෙනෙක් හදන්න පුළුවන් නම් සතුටින් ජීවත් වෙන්න. මොකද සතුටින් ඔහුගේ ගැන හිතන්න පුළුවන් වෙනවා, වෘත්තිය ගැන හිතන්න පුළුවන් වෙනවා, තමගේ පවුලේ දරුවෝ සහ සමාජය ගැන ඒ කාරණා තුනටම තමයි වෙන්න කාර්යය. සමබරව ඉටු කරගන්න පුළුවන්, සමබරව හිතන්න පුළුවන්, සාර්ථක වෙන්න පුළුවන්. එතකොට ඒ පිළිබඳ උදව් කරන්න අපිට පුළුවන් වෙන්න ඕන. මොකද ඒ වයින් කඩාවැටීමක් වුණොත් තමයි වෘත්තියේ මොන හරි ගැටලු ඇති වෙනවා. ජීවිතේ ගැටලු ඇති වෙනවා. නිසා ඒක සමබරව පවත්වාගෙන යන්න ඕන කරන උපාය උපදෙස් පාවිච්චි කරන ටූල්ස් අපි කියලා දෙන්න පුළුවන් අපිට. මම හිතන්නේ ඒ ටික තමයි අතන්දී අපිට සාකච්ඡා කරන්න වෙන්නේ අන්තර්වෘත්තීය. ඊට පස්සේ දැන් මේ වෘත්තියකට ගියාට පස්සේ වෘත්තිය සාර්ථක වෙන්නේ සහ දියුණු වෙන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ වෘත්තිය අවසන් වෙච්ච දවසට ඒ විශ්‍රාම යනකොට මොකද කරන්නේ? විශ්‍රාම ජීවිතයේ සාර්ථකව සතුටින් ගත කරන්න මොකද කරන්න ඕන කියන එක තමයි ඊට පස්සේ අපි ඔහුට පෙන්වා දෙන්නේ. වෘත්තීය මාර්ගෝපදේශනයේ තුන්වෙනි අවස්ථාව. පශ්චාත් වෘත්තීය මාර්ගෝපදේශනය අපි කරන්නේ විශ්‍රාමයේ සැලසුම් කරන්නේ ඔහුට උදව් කරන්න තමයි කරන්නේ. විශ්‍රාම ජීවිතයේ සැලසුම් කළා තමයි රැකියාවෙන් එළියට යන්නේ. අනිත් එක තමයි තව මට පුංචි අමතක වෙච්ච කාරණාවක් තියෙනවා. අන්තර් වෘත්තීය මාර්ගෝපදේශනයේදී රැකියාව මාරු කරන්න සිද්ධ වෙනවා. මෙයාට එතනදී උදව් කරන්න. මොකද දැන් සමහර අය ඉන්න හොඳ දක්ෂතා හැකියාව තියෙන අය යම් රැකියාවල් වල පොඩි වැටුපකට ඉර වෙලා ඉන්නවා. එයාගේ තියෙන මේ මොකක් හරි තියෙන එයා ගැන තියෙන අව탁සය අන්ඩෙස්ටිමේෂන් මොනවා හරි එහෙම නැත්නම් එයාට එහෙම හිතන්න බැරිකම නිසා එහෙම හිතන්න ශක්තිය නැතිකම නිසා සමහර වෙලාවට ඉස්සරහට යන්නේ නැතුව ඉන්නවා. එතකොට ඒ වෘත්තීන් මාරු කරන්න ගොඩක් අය දැන් අර ව්‍යවසායකත්ව මානසිකත්වයක් හැමෝටම නැහැ නේද? එතකොට ඒ වුණාම ඒගොල්ලෝ එක තැනක හිර වෙලා ඉන්නව හැබැයි එහෙම ඉන්න ඕන කෙනෙක් නෙවෙයි. අපිට අවබෝධ කරගන්න පුළුවන් වෘත්තීය ශාස්ත්‍රඥ පිළිවිද සමානලාට ඉන්ස්ටිටියුට් එකකින් කරනවා. ඒක සමාන මුහුණ දෙන්න පුළුවන් ඒ වගේ අය ඔබට හමු වෙන්න. එතකොට ඒ වගේ කෙනෙකුට වෘත්තීන් මාරු කරන්න උපදෙස් දෙන්න. මොකද කරන්න ඕන කියලා අපිට පුළුවන්කම තියෙනවා. මොකද වෘත්තීන් මාරු කරන වෙලාවටත් ඒගොල්ලන්ට ගැටලු සාගතයි.
වෘත්තීක නිගණන කෙනෙකුට. එතකොට ඔහුට ඒ වෙලාවේදී වෘත්තීය මාර්ගෝපදේශයේ අවශ්‍යතාවය. එතකොට වෘත්තීය මාර්ගෝපදේශයේ උදව් වෙනවා. වෘත්තීය මාර්ග කරන්න වෘත්තීය නිගණනකට යන්න ඒ සම්බන්ධයෙන්. එතකොට මෙතනදී වෘත්තීය මාර්ගෝපදේශී කරන කෙනාට වෘත්තීය මාර්ගෝපදේශයේ නියැලෙන කෙනාට විශේෂයෙන් ලොකු වෘත්තීන් පිළිබඳ ලොකු අවබෝධයක්. වෘත්තීය පැතිකඩයක් ලොකු අවබෝධයක් තියෙනවා උදව් කරන්නේ. ඒ කියන්නේ කිසියම් වෘත්තියක තියෙන අවශ්‍යතාව වෘත්තියක් කරන්න ඕන කරන මූලික අධ්‍යාපන සුසුකම්. ඒ වෘත්තිය කරන වැඩ මොනවද? ඒකේ මොනවාරි කටයුතු මොනවද? ඊට පස්සේ ඒ වෘත්තිය ඉහළට යන්න පුළුවන් පියවර මොනවද? ඒ වගේ දේවල් පිළිබඳ සකස් කරපු පොත් පිටවල් තියෙනවා. ඒක වෘත්ති මාර්ගෝපදේශ සෙන්ටර්ස් වල තියෙනවා. මට කියා පැතිකඩයන් පොඩි පොත් මම ඔබට ඊගා දවස් පෙන්නන්නම්. එතකොට ඒ වගේ හැම විෂයකටම හැම වෘත්තියකටම ඒ වෘත්තිය සුසුකමේ ඉඳලා එතන පුළුවන් උපරිමේ දක්වා තොරතුරු පද්ධතිය. එතකොට ඒක අපි ගාව තියෙනවා. අපි එකතු කරලා තියන්න ඕන. අපි ගාව තියෙන්න ඕන කෙනෙකුට උපදෙස් දෙන්න. ඒකයි හැමතිස්සෙම කියන්නේ මේ වෘත්තිය රිගයිනස් කරන කෙනා අපි හැමතිස්සෙම දැනුම් ගබඩාවක් වෙන්න ඕන මේ සම්බන්ධයෙන්. දැන් පාසන්ගේ න්‍යාය තුරුම කියනවානේ ලේබර් මාකට් ඉන්ෆෝමේෂන් කියන්නේ එයාගේ ප්‍රධාන කාරණා. සතුටින් වෘත්තියක් ගත කරන්න කෙනෙක්ට හදලා දෙන්න වෘත්තීන් ගැන හොඳ අවබෝධයක් හොඳ තොරතුරු පද්ධතියක් අපි ගාව තියෙනවා. මේකදී මේ අවශ්‍යතාවයට ඇප්ලයි කරන්න පුළුවන් විදිහට අපි ගාවේ දැනුම් පද්ධතිය පුළුවන්. එතකොට ඒක වැදගත් වෙනවා අපිට මේ රැකියාව මාරු කරන්න. රැකියාවල උසස් වීම ලබා ගන්න කෙනෙකුට උදව් කරනකොට අපි දැනුම් පද්ධතිය අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් වෙනවා. ඒක ඇත්තටම දැන් අපි මේක තවදුරටත් අපි අධ්‍යයනය කරොත් අපිටම පිට පෞද්ගලිකවත් ඉතා වැදගත්. දැන් මේ වෘත්තීන් පිළිබඳ තොරතුරු දැනගන්න. දැන් එක සර් කෙනෙක් හරි මිස් කෙනෙක් හරි මගෙන් පෙරේදා සෙෂන් එකක් කරන වෙලාවේ අරුවා කවුන්සලර් කෙනෙක් කරියර් ගයිඩන්ස් දැන් ඔබ B.Ed එකේ විෂයක් විදියට කරියර් ගයිඩන්ස්. දැන් කරියර් කවුන්සලර් කෙනෙක් වෙන්න තියෙන ඕන සුදුසුකම්. කරියර් කවුන්සලර් කෙනෙක් පාසලේ හරි ලංකාවේ දැන් කවුන්සලර්ස්ලා ඉන්නවනේ. කවුන්සලර් කෙනෙක් වෙන්න තියෙන ඕන සුදුසුකම් මොකක්ද කියලා බලන්න. ඔබ හිතන විදිහට කවුන්සලර් කෙනෙක් වෙන්න මොනවද තියෙන ඕන සුදුසුකම් අපේ රටේ? කවුරු හරි අදහසක් කිව්වොත් මම ගොඩාක් කතා කරා. ඔබගේ මගෙන් අහපු ප්‍රශ්නයක් මම ඔබෙන් අහනවා. කරියර් කවුන්සලර් කෙනෙක් වෙන්න මොන වගේ සුදුසුකම්ද තියෙන්නේ? දැන් ඕනේ කවුන්සලර් කෙනෙක්. දැන් අපේ ඉන්න සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ඉන්නවා කවුන්සලර්ස්. ඊට පස්සේ පෞද්ගලික පාසල් වල ඉන්නවා. විශ්වවිද්‍යාල වල ඉන්නවා කවුන්සලර්ස්. ෆැක්ටරි වල ගාමන් ෆැක්ටරි වල ඉඳලා ලොකු සේවා සංඛ්‍යාවක් ඉන්න කර්මාන්ත ශාලාවල ඉන්නවා කවුන්සලර්ස් කෙනෙක්ව දෙන්නේ. දැන් මෙහෙම කවුන්සලර් කෙනෙක් වෙන්න ඕන මූලික සුසුකම්. ඔබ ඒ ගැන අදහසක් තියෙනවා. උන්කි කවුරු හරි මොන හරි අදහසක් කියන්නේ. නැත්නම් මං කියනවා විශ්වාසනීයත්වය පුහුණුවක් තියෙන්න ඕන සර්. ඔව්. ඊළඟට සමාජය පිළිබඳව හැමදේ රැකියා අවස්ථා හැමදේක් ගැනම අවබෝධයක් තියෙන්න ඕනේ. අනිවාර්යයෙන් ඒක ලේබර් මාකට් ඉන්ෆෝමේෂන් කියන මම සාකච්ඡා කරන අනිවාර්යයෙන්. අධ්‍යාපන සුසුකම් විදිහට ගත්තොත් මොනවද තියෙන්නේ? දැන් ඔබගේ එක ගුරු භාවතෙක් මගෙන් අහපු එක තමයි මොනවද අධ්‍යාපන සුසුකම් කියන්නේ? එතුමාන්ට මම ඒ වෙලාවේ අපි පැහැදිලි කරා මේ කණ්ඩායමේ මේ ප්‍රශ්නේ ඉන්න පුළුවන්. නිකන් අපි එතකොට මේක තමයි අපි හොයන්න ඕන. අපි නිකන් හිතුවොත් එහෙම මේක ප්‍රායෝගික භාවිතාවක් නේ. දැන් අපිට මේ කිරිය අර උඩ තියෙදි පාඩම් කරලා විභාග ලියනවා නෙමෙයි. ඒකත් කියලා දැන් මම උදාහරණයක් කියන්නම්. දැන් එක අවස්ථාවකදී අපේ රටේ වෙච්ච දෙයක් මේ දැන් ශ්‍රී ලංකා පදනම් ආයතනය කියන එකේ විභාගයක් තිබුණා. ඒකේ ඒකේ තිබුණ විභාගයේ එක විෂය තමයි මේ ප්‍රැක්ටිකල් PR කියන එක. ප්‍රායෝගික ඒ කියන්නේ PR කියන්නේ
ඒ කියන්නේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන එක පිළිබඳව ප්‍රායෝගික අධ්‍යයනයක් තමයි තිබුණේ කරේ විෂය. මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන ආකාරය පිළිබඳව ප්‍රායෝගික අධ්‍යයනයක් කරන විෂය තමයි කරේ ප්‍රැක්ටිකල් PR. එතකොට ඒකේ විභාගයේදී මේගොල්ලෝ අධ්‍යයනයක් කරේ නිසි කාල සීමාව. එතකොට අවුරුද්දක් විතර අධ්‍යයනයක් කරා. අධ්‍යයනය කරලා විභාගයේදී ලකුණු 5ක විතර ප්‍රශ්නයක් තමයි. එතකොට මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන කලාවනේ. පබ්ලික් රිලේෂන්ස් මහජන සම්බන්ධතා. ප්‍රායෝගික මහජන සම්බන්ධතාව පිළිබඳ තමයි විෂය. ප්‍රැක්ටිකල් PR. එතකොට ඒකේ විෂය එක ප්‍රශ්නයක් තමයි දැන් ඒගොල්ලන්ගෙන් අහලා තිබුණේ මේ ඔයගොල්ලන්ට මේ කාලය තුල තේ දීපු දෙන්නෙක්ගේ නම් දෙන්න. මේ කාලය තුල ඒගොල්ලෝ අවුරුද්දක් ඉගෙන ගත්තා මේ ආයතනයට ගිහලා එතන කන්න ඕන දෙන්න සල්ලි තියෙනවා නම් ඒකක් සාමාන්‍ය දින වේලාවලුත් තියෙනවා. එතකොට හැමදාම හම්බ වෙනවා. ඒ පාඨමාලාවේ විදිහට ඒගොල්ලන්ට කන්න බුදු දීලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ අහපු ප්‍රැක්ටිකල් පියා ප්‍රායෝගික මහජන සම්බන්ධතාව තමයි ඉගෙන ගන්න. එතකොට ඒගොල්ලන්ගේ එක ප්‍රශ්නයක් තමයි ඒගොල්ලන්ට මේ අවුරුදු දෙකේ තේදී පුහේගෙන මේ නම් කියන්නේ. එතකොට ඒ වගේ දැන් මේකෙත් අපි ප්‍රායෝගික භාවිතාවක් නේ තියෙන්නේ. ඉතින් මහජන සම්බන්ධතාව පවත්වන කෙනෙක් නම් ඒගොල්ලන්ට තේදී මිනිස්සුන්ගේ අඩුම ගානේ කතා කරලා නම අහගන්න ඕනේ. දැන් අඩු ගානේ ඊයා ඉගෙන ගන්න. මිනිස්සුන් මොනවද කියලා අධ්‍යයනය කරන එක. එහෙම නැත්තම් ප්‍රායෝගික නෑ. ඒකට මම ඔබට කිව්වේ ඒකයි. ඒක නිසා දැන් අපි මේ වෘත්තිය කරනවා නම් දැන් ඕගොල්ලෝ දැන් මේකට ඒ ඉතාලි සර්ටාරි මිස්ටාරි අවුච්ච ප්‍රශ්නේ යට මුතුච්ච ප්‍රශ්න තා වැඩක. දැන් අපි කවුන්සලර් කෙනෙක් වෙන්න නම් අපි ගාව තියෙන උත්තර දුන්නා හොඳයි. එතකොට අපේ රටේ උපදේශකවරයෙක් වෙන්න නම් දැනට තියෙන තත්ත්වය අනුව දැන් අපිට තියෙන දැන් අත්දැකීමක සම්බන්ධයෙන් දැන් පෞද්ගලික කාර්ය උපදේශකවරු බඳවා ගත්තානේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ. ඒගොල්ලෝ බඳවාගෙන තියෙන්නේ උපාධිය. දැන් ඒ සර්ට ඇති වෙලා තියෙන ප්‍රශ්න තමයි බඳවාගන්නේ නම් කවුන්සලර් කෙනෙක් වෙන්න නම් මනෝවිද්‍යාව පිළිබඳ උපාධියක් විශේෂ උපාධියක් තියෙනවා. නෑ අතර මනෝවිද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් තියෙන්න ඕන නැහැ උපදේශකවරයෙක් වෙන්න. ඒකට දැන් ලංකාවේ දැන් වෘත්තියක් ගැන අපි කතා කරනකොට ඊළඟ දවසේ කතා කරනවා වෘත්තියක තියෙන ප්‍රධාන කාරණා 4ක්. එකක් තමයි කිසියම් වෘත්තීන්කයන්ගේ සංවිධානයක් තියෙනවා. මොන බාහ්‍ය ඇසෝසියේෂන් තියෙනවා. එතකොට දැන් වෛද්‍යවරුන්ගේ සංගම ඒ වගේ. එතකොට මේ සංගම් වලින් තියෙනවා ඒගොල්ලන් බලපත්‍ර ගන්නවා. එතකොට ඒ වගේ ලංකාවේ තියෙන සංගම් වල එක එක නිර්ණායක තමයි තියෙන්නේ. ප්‍රධාන වශයෙන් මොනවා වුණත් උපාධියක් තියෙනවා. මූලික උපාධියක්. ඊට පස්සේ උපදේශනයේ පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හරි පූර්ණ ඩිප්ලෝමාවක් කියන්නේ මාසයි නෙමෙයි අර ප්‍රමාණයක් තියෙනනේ ආවරණය වෙන ඩිප්ලෝමාවක. එතකොට ඒ රජයේ පිළිගත් ආයතන ටිකක් තියෙනවා ටිකාචි. ඒවැය තියෙන ඒ ඩිප්ලෝමාවක් කරලා තිබුණොත් මූලික වශයෙන් යටි ප්‍රමාණයක්. මොකද ඒ හරියටම කරන ඩිප්ලෝමාවක් නම් එයාට ප්‍රායෝගික පුහුණුව එක තමයි තියෙන්නේ. එතකොට ඒක දැන් රජයේ බඳවා ගන්න වෙලාවේ පාවිච්චි කරේ එතකොට ඒගොල්ලෝ දාලා තිබුණා මූලික උපාධිය තියෙන්න ඕන. මනෝවිද්‍යාව තියෙනවා නම් වඩාත් හොඳයි. සමාජ විද්‍යාව ඒ වගේ ඒවාට අවස්ථාවක් තිබුණා වැඩිපුරම. මොකද සමාජ විද්‍යාව කියන විෂයෙත් ලොකු කොටසක් තියෙනවා මනෝවිද්‍යාව. දැන් පළවෙනි අවුරුද්දේ මම සමාජ විද්‍යාව විශේෂයෙන් උපාධිය පළවෙනි එක කොළඹ විශ්වවිද්‍යාලේ. එතකොට පළවෙනි අවුරුද්දේ ප්‍රධාන විෂයක් තමයි මනෝවිද්‍යාව. ඒක එතනින් එහාට අපිට අවශ්‍යතාවය අනුව තවදුරටත් පුළුවන්. එතකොට ඒකේ අන්තර්ගත වෙනවා. හැබැයි දැන් විශේෂ උපාධියක් කවුන්සලර් කෙනෙක් වෙන්න මනෝවිද්‍යාව විශේෂ උපාධියක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ බඳව ගන්න වෙලාවේ රජයට යම්කිසි ආයතන ටිකක් තිබුණා. ඒ ආයතන වලින් ගත්ත එක්ක පශ්චාත් උපාධිය හරි උපදේශනයේ පිළිබඳ. එහෙම නැත්නම් දැන් කොළඹ විශ්වවිද්‍යාලේ පශ්චාත් උපාධියක් තියෙනවානේ. එහෙම නැත්නම් දැන් රෝම විශ්වවිද්‍යාලේ තියෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ තියෙනවා. එහෙම නැත්නම් පිළිගත් ආයතනයක මනෝවිද්‍යා අධ්‍යයන ආයතනය මෙතන NIST කියන්නේ සමාජ සංවර්ධන ආයතනය ඒ වගේ තැන්වල තියෙන ඩිප්ලෝමාවක් උපදේශනයේ පිළිබඳ කරලා තිබුණා නම් ඒගොල්ලන්ව රජයේ කවුන්සලර්ස්ලා විදිහට බඳවනවා. එතකොට ඒ වගේ සුසුකමක් තමයි තියෙන්නේ. ඒක විශේෂ උපාධියක්ම වෙන්න ඕනේ නැහැ. දැන් කරියර් ගයිඩන්ස් වලත් ඒ වගේ. දැනට අපේ රටේ NCGA කියලා දැන් විද්‍යා මාර්ගෝපදේශකවරුන්ගේ සංගමයක් හදාගෙන හදලා තියෙනවා. මේක පිටවල දැන් අවුරුදු 3-4ක් විතර. එතකොට මනෝවිද්‍යාඥයන්ගේ කවුන්සලර්ස්ලා උපදේශකවරුන්ගේ සංගම් කීපයක්.
දැන් මම එක සංගමයක සමාජිකත්වයේ දානවා. මොකද මම පන්සල කෙනෙක් විදිහට වැඩ කරනවා. එතකොට ඒගොල්ලන්ගේ ඕනනම් නමටත් ඒ සංගමේ නම පාවිච්චි කරන්න පුළුවන් නමයකට. ඒ වගේ ඒවත් තියෙනවා. ඒ වගේ නමයකට දැන් ඒවත් අපි වෘත්ති මාර්ග උපදේශයේදී කරන නිසා දැනගන්නවා. ඒවට කියන්නේ දැන් අපි නම ලියනකොට නම ඉස්සරහින් දානවනේ ඒ දානිකේ යම් කිසි දෙයක් තියෙනවා. එහෙම කරන්න යනකොට බෑන්ඩ් එකක් වෙන්න යනකොට දැන් ඒකට කියන්නේ symbol of power. ඒක එයාගේ බලය පිළිබඳ සංකේතයක්. symbol of power. දැන් ඔයගොල්ලෝ බලන්න ඔබ විශ්වාස කරන්න දැන් කිසියම් ආයතනයක ආයතනයක ප්‍රධානියෙක් CEO කෙනෙක් සභාපති කෙනෙක් හම්බෙන්න යනකොට අපි කලින් ඒ පුද්ගලයා හම්බෙන්න කලින් යම් කිසි තැනක වාඩි වෙලා පොඩි තැනක් සෙට් හදලා තියෙනවා. එතන මොනවද ලියලා තියෙන්නේ? ගහලා තියෙන්නේ ආයතනය ගත්තම ඊට පස්සේ ඒ ආයතනයේ ඒ පුද්ගලයාගේ තියෙන දක්ෂකම් යාගේ සාහිත්‍ය සමහරවල් ඒ වගේ දේවල් තියලා තියෙනවා. එතකොට අර පුද්ගලයා හම්බෙන්න කලින්ම ඒ පුද්ගලයා පිළිබඳ ලොකු අදහසක් ඇති කරගෙන යනවා. දැන් මේ වගේ කෙනෙක්. ඒක තමයි සිම්බල් එක. එයාගේ බලය. එතකොට ඔබත් යම් කිසි වෙලාවක දැන් ඔබ B.Ed එහෙම ගත්තට පස්සේ ඔබේ නමට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඔබේට හම්බෙන්නේ බලයක්. ඒකනේ අපි ගෙවල් වල සමහර වෙලාවට අපි ඉස්සරහා තියලා තියෙන අපි ගත්තා. ඒව ලස්සනට කියන. එතකොට ඒවෙන් හම්බෙන්නේ සිම්බල් of power. අපිට මේ බලයේ සංකේත අපි මේවා තියෙනවා ඈ කියලා. අපිට එතකොට ඒවා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මම දැන් කියන්න ගිහලා කිව්ව වෙන එකක්. එතකොට උපදේශකවරයෙක් වෙනකොට සුදුසුකම් ගත්තම අපි ඒ විදිහට තමයි තියෙන්නේ. සුදුසුකම මූලික සුදුසුකම වෘත්තියක් නම් වෘත්තියකට මූලික සුදුසුකමක් තියෙන්න ඕන. උපාධියක් තමයි ඊට අමතරව පශ්චාත් උපාධියක් හරි ඩිප්ලෝමාවක් හරි තමයි තියෙන්න ඕන අපේ රටේ. කවුන්සලර් කෙනෙක් වෙන්න. පරිගණක කවුන්සලර් කෙනෙක් වෙන්නත් එහෙම. එතකොට ඒ විදිහ තමයි ඒකේ පසුබිම තියෙන්නේ. දැන් මම එතකොට ඒ කිව්වේ කොහොම මේ අන්තර් වෘත්ති මාර්ග උපදේශනයේදී අපි මේ වෘත්තීන් පිළිබඳව හොඳ අවබෝධයක් අදහසක් අපිට තියෙනවා කියන්නයි. ඊට පස්සේ පශ්චාත් වෘත්ති මාර්ග උපදේශනයේ අවසාන පියවරේදී අධ්‍යයනයේදී කෙනෙකුට විශ්‍රාම යන්න සතුටින් විශ්‍රාම ජීවිතය ගත කරන්න සැලසුමක් හදලා දෙන්න ඕන වෘත්ති මාර්ග උපදේශකවරයා. දැන් අපේ රටේ ඒක තමයි සිද්ධ නොවන කාරණා. තාක් අඩු වෙන්නේ සිද්ධ වෙන්නේ. එතකොට ඒකට දැන් ඔබට යම්කිසි දැන් ඉස්සරහට ඔබට යම්කිසි සැලසුමක් හිතන්න හදන්න අපිට පුළුවන් කරන්න. කොහොමද විශ්‍රාමයේ සතුටින් ගත කරන්න කෙනෙකුට. දැන් විශ්‍රාම ගිහිල්ලා ඉවර වෙලා එයාගේ ජීවිතේ අර තීච්ච මොකද විශ්‍රාම යනකොට එයාට තීච්ච වේග දක්වා තීච්ච පිළිගැනීම. ඒ තියෙන වගකීම් ටික. ඒ සමාජ වැඩ කොටස නැති වෙලා යනවා. අපි කියන්නේ සාමාන්‍යයෙන් අපේ රටේ වෘත්තීන් අපි කරන්න ඕන වෘත්ති අභිමානය ඇති කරන එක. අපි කියන්නේ දැන් පෙන්ෂන් ගිය කියලා කියනවනේ. එතකොට එහෙම වුණාම කොහොමද කියන්නේ? මම චරිතය මම වෘත්තීන් අපි කියනවා. එතකොට වෘත්තීය ජීවිතය තුළ හොඳ විශ්‍රාමයක් ගත කරන්න නම් වෘත්තීය ජීවිතය තුලත් හැම විදිහට ගත කරන්න වෙනවා. ඒක සමාජයේ නියම වෙන කාරණා. එතකොට එහෙනම් අපි විශ්‍රාමය ගැන විශ්‍රාම යන්න කලින් හිතන්න ඕන කියන එකයි කියන්නේ. අපි කියනවානේ සමහර විශ්‍රාම ගියාම පෙන්ෂන් ගිය කාර්ය අපි කියන්නේ මාළු කාර්ය අරින්නේ ඒ වගේ. ඒ වෘත්තීන්ට දෙන අපේ වෘත්තීය ගරුත්වය පිළිබඳ අපේ ගැටලුවක් අපේ ආකල්ප වෙනස් කරන්න ඕන කියලානේ අපි ඉගෙන ඉස්සරහ සාකච්ඡා කරේ. එතකොට ඒක නිසා ඌර විශ්‍රාම සැලසුමක් අපි කරන්න ඕන වෘත්තීය මාර්ග උපදේශක. ඒ නිරත වෙන අය හැටියට. එතකොට විශ්‍රාම ජීවිතය සැලසුම් කරගන්න වෙනවා. ඒකට ඒකෙදි එයාගේ පෞද්ගලික ස්වස්ථතාවය ඊට පස්සේ මානසික සුවත්භාවය ඊට පස්සේ අනිතික ආර්ථික කාරණා ආර්ථිකයේ කොහොමද සමබරව පවත්වාගෙන යන්නේ කියන කාරණා ඉදිරිපත් කරගෙන අපිට සැලසුමක් හදා ගන්න වෙනවා පශ්චාත් වෘත්තීය මාර්ගෝපදේශය. මම හිතන්නේ ඒ පියවරයන් ටික තමයි වෘත්තීය මාර්ගෝපදේශනේ ඉත අපි වෘත්තීය මාර්ගෝපදේශය කියලා සාකච්ඡා කරන්නේ. වෘත්තීය මාර්ගෝපදේශකේ කාර්යභාරය ඔය තුල කොහොම ටික තියෙනවා. වෘත්තීය මාර්ගෝපදේශ විෂය තුල අපි ඔය ටික කොහොමද සාකච්ඡා කරනවා. ඒකේ න්‍යාය කාරණා ඊට පස්සේ එක විෂයක් එක විෂයන් විදියට යම් දේවල් අපි සාකච්ඡා කරනකොට කවුරුත් ගැඹුරින් සාකච්ඡා කරනවා. මම හිතන්නේ අද ඔය ටික තමයි මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොනවා හරි කතා කරන්න තියෙනවද ඔබට අහන්න දෙයක් හරි යෝජනාවක් හරි මම මේ විදිහට කරන එක හොඳයිද? එහෙම නැත්නම් වක් හරි ඊට වැඩි වෙනස් ඔබට යෝජනාවක් තියෙනවා. ඔබට පැහැදිලි නැතිනම් පැහැදිලි නැති තැනක්
ඒ පිළිබඳ මොනවා හරි යෝජනා කරනවා නම් කුංචි සාකච්ඡාවක් කරනවා නම් හොඳයි. අපි මේ දක්වා අපි අද සාකච්ඡා කරේ ඔබට මම විෂය නිර්දේශ ඉදිරිපත් කරා. මේ වෘත්ති මාර්ගෝපදේශ ඔබගේ ප්‍රශ්න පත්‍රයට අදාළ වෙන විෂය නිර්දේශය මොනවද කියන එක. ඊට පස්සේ ඒ විෂය අන්තර්ගතයේ එකින් එක පොඩි පැහැදිලි කිරීමක් කරගත්තා අපි. ඊට පස්සේ අපි සාකච්ඡා කරා ඒකේ පළවෙනි විෂය මාතෘකාව විදිහට තිබුණ වෘත්තීය මාර්ගෝපදේශයේ ලංකාවේ ප්‍රායෝගික භාවිතාව සහ ලෝකයේ ලංකාවේ වෘත්තියට වර්තමානයේ තියෙන වැදගත්කම මොන වගේ අවස්ථාවක්ද තියෙන්නේ. ඊට පස්සේ වෘත්තීය මාර්ගෝපදේශයේ ස්ටේක් හෝල්ඩර්ස් මේ ලංකාවේ නියෝජිතයෝ කවුද මේක ක්‍රියාත්මක කරන ආයතන පද්ධතිය පිළිබඳ යම් කිසි අදහසක් ගත්තා. ඒ ප්‍රායෝගික භාවිතාව පිළිබඳ. ඊට පස්සේ වෘත්තීය මාර්ගෝපදේශය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ අපි අදහසක් ගත්තා. එක කාරණාවක් හිටින් මගේ අරුණා උපදේශකවරයෙක් ගාවට එන එක ඇයි වැදගත්. අපි කවුන්සලර් කෙනෙක් ගාවට එන එක මොන හරි ප්‍රශ්නයකදී වෘත්තීය ප්‍රශ්නයක් ආවම හරි පෞද්ගලික ජීවිතේ ප්‍රශ්නයක් ආවම හරි අපේ රටේ තියෙන ආකල්පමය ප්‍රශ්නයක් තමයි අපි තාමත් අපි වෘත්තීය වේදිකේ ගාවට යන්න තරම් අපි තාම අපේ රටේ සිස්ටම් එක හැදිලා නැහැ. අපේ ආයතන පද්ධතිය තුල හරි අපි වෘත්තීය උපදේශකයෙක් ගාවට යන්න ගිහිල්ලා විසඳ ගන්න තරම් අපි පුරුදු වෙලා නැහැ අපේ රටේ. ඒකට ඇත්තටම පාසල් පද්ධතියෙන් ගම ඉස්සරහට හදාගන්න පුරුදු එවැනි පසුබිමක් අපි හදාගන්න ඕනේ. එතකොට ඒකේ වැදගත්කම මොකක්ද? ඒක නැත්නම් අපිට ප්‍රශ්නයක් ආවම අපි මුගක් වෙලාවට අපි අමාරුවට එන්නේ. අපි මේ ප්‍රශ්නේ තව ගොඩක් වැඩි කරගන්නේ මුගක් වෙලාවට නිවැරදි කෙනෙක්ගෙන් නිවැරදි විද්‍යාත්මක උපදේශයක් ගන්න නැති නම්. ඒකට අන්න ඒක අපි මග හැරෙනවා අපි තවදුරටත් ප්‍රශ්නේ වැඩි කරගෙන ඒක අමාරු වෙටෙන්නේ නැති වෙන්න නම් අපි ඒක අපි මුගක් වෙලාවට අපි යන්නේ එක්කෝ අපේ හිතවත්ම යාළුවෙක්ට කියන්නේ. යාළුවා නිසා මොකද වෙන්නේ මුළු මේක ප්‍රශ්නේ දෙක තුන වෙනවා තව අයටත් කියලා. ඒ වගේ අනිත් එක යා විද්‍යාත්මක උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක් නෙමෙයි මුගක්. එතකොට එයා දන්නේ එයාගේ දැනුම් පද්ධතිය එයාගේ අත්දැකීම් පද්ධතියත් එක්ක. ඒක ඔබගේ ගැටලුවට උත්තරයක් වෙන්නේ නැහැ. සමහර වෙලාවට එයා ඒක තව අයට කියන නිසා තව ප්‍රශ්න වැඩි වෙනවා. මොකද එයා එහෙම වගකීමක් දරන කෙනෙක් නෙවෙයි ඔබගේ ප්‍රශ්න. එතකොට ඒක එහෙම නැත්නම් සහෝදරයෙකුට ගෙදරට කියන්නේ නැති වෙන්න පුළුවන් තව පය දරුවෙක් වෙන්න ඒක කියලන කෙනෙක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. මේ විශේෂත්වය තමයි එතකොට අපි තවදුරටත් හිතන්න සාකච්ඡා කරමු. උපදේශකවරයෙක් කෙනෙක් කෙනා එයාගේ ආචාර ධර්ම පද්ධතියක් තුළ කටයුතු කරන්නේ. අනිත් එක දෙන්නේ විද්‍යාත්මක උපදේශයක්. එයා අනිත් එක එයා උපදේශ දීලා එයා ඔයාට විධාන කරන්නේ මේක කරන්න. කොයි වෙලාවක උපදේශකයා කියන කෙනා උපදේශ එයා කරන්නේ උපදේශ දෙනවා නෙවෙයි ඔබට ඔයාට යෝජනා කරන්නේ නැහැ කොයි වෙලාවකත් මේ දේ කරන්න කියලා. හැබැයි මේ දේ කරොත් හොඳයි කියලා විකල්ප ටිකක් දෙන්නවාදී. හැබැයි මේකට මේ ඒ කියන්නේ ඔබගේ දැනුම් පද්ධතිය පුරුදු කරන්න වාගේ තියෙන හැකියාව ඔයාගේ දක්ෂකම් ඔයාට ඒව වැඩි වර්ධනය කරන එක කරන්නේ. ඒ කියන්නේ වාගේ අවසානයේ වාගේ ඔයාටම ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න. ඔයාට හිතන්න පුළුවන්කම හම්බෙන්න. තීරණ ගන්න පුළුවන්කම. ඒකයි. ඒකට කවුන්සලර් කෙනෙක් ගාවට යන එකෙන් ඉන්නේ ඔබේ දැනුම කුසලතා ආකල්ප හැකියාව හඳුන ගන්නවා. එයාගේ දක්ෂකම් මොනවද? එයාට තියෙන හැකියාවන් මොනවද? එයාගේ විභවතාවයන් මොනවද කියලා ඔබත් එක්ක සාකච්ඡා කරනකොට තේරුම් ගන්න. එතකොට ඔහුට එනවා ශක්තියක් එයාගේ ප්‍රශ්නේ තේරුම් ගන්න එයාට. ඊට පස්සේ එයාටම තීන්දුවක් ගන්න පුළුවන්. එතකොට උපදේශකවරයා උදව් කරනවා සමහරවිට. විකල්ප. තව තියෙනවා මෙහෙමත් කරන්න. හැබැයි කොයි ලාපත් තීන්දුව తీරන දෙන්නේ නැහැ උපදේශකවරයා. එයාට ඒ ඕන කරන තීන්දුව ගන්න ශක්තිය දෙනවා. මඟ පෙන්වන්නේ. විකල්ප දෙනවා. ඒක තමයි විද්‍යාත්මක උපදේශනයේදී. අවසානයේ ඔබ හොඳ විද්‍යාත්මක උපදේශනයක් කරා නම් ඉවර න්‍යායය. උත්කලයේ වෙන්නේ පෞරුෂ සංවර්ධනය. එතකොට ඒක තමයි මේ උපදේශකවරයෙක් ගාවට ගැටලුවක් වටිනවා. ඒකේ තියෙන වැදගත්කම. ඒ නිසා එතකොට එකක් කොහොමද මම කියුණා. එතකොට වෘත්තීයමය උපදේශකවරයෙක් ගාවට යන්නේ. වෘත්තීයමය උපදේශනේ වැදගත්කම. මේක විද්‍යාත්මකයි. උත්කලයේ පෞරුෂ සංවර්ධනය තමයි අවසානයේ වෙන්නේ. ඕකේ ගැටලුවට ඕමයි විස්තර. උත්තරේ වගන්න. එතකොට අපි කොයි වෙලාවකත් කවුන්සලර්ස්ලා විදියට ඒගොල්ලන්ට අපි තීන්දුව తీරන දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට මේගොල්ලන්ගේ ප්‍රශ්නය තේරුම් අරගෙන එයාගේ ශක්තිය දුර්වලතා එයාට තේරුම් ගන්න. එයාට පුළුවන් වෙනවා නිවැරදි තීන්දුවක් තීරණයක් ගන්න. ඕන කරන ශක්තිය. ඒ ශක්තිය දෙන එක තමයි කරන්නේ.
එතෙන්දී සමහර වෙලාවට ඉතින් ප්‍රශ්නය අවබෝධ කරගන්න අපිට න්‍යායාත්මක දේවල් භාවිතා කරන්න වෙනවා. දැන් මෙන්න මෙහෙම දේවල් දැන් උදාහරණයක් ගත්තොත් එහෙම න්‍යාය භාවිතාව ගත්තොත් එහෙම දැන් ඔය ඉගෙනුම් න්‍යාය සමාජ ඉගෙනුම් න්‍යාය තියෙන්නේ ජේ.බී. වොට්සන් ඊට පස්සේ ස්කිනර් පැවුලෝ කියන තුන් දෙනා ඉන්නවා. ඒ තුන් දෙනා කියන්නේ මිනිස්සු ඉගෙනීම තුලින් තමයි යම් යම් ප්‍රශ්න ඒක වෙනස් කරන්න පුළුවන් කියලා එයාගෙන පැවුලෝ කියනවා මට එහෙම කරලා දෙනවා ඒ න්‍යාය පාවිච්චි කරලා දැන් අපිට මම කියන්නේ මේ විද්‍යාත්මක ප්‍රශ්න වහගෙන උත්තර දෙන්න කියලා. දැන් වෛද්‍ය විද්‍යාලයට තේරිච්ච ශිෂ්‍යයෙක් ඉන්නවා. එයාට උච්ච කාලේ ඉඳලා තියෙන ප්‍රශ්නයක් නිසා සමහරවිට ලේ දැක්කාම කලන්තේ දාලා වැටෙනවා සමහරයි. එතකොට මේක මොන වගේ ප්‍රශ්නයක්ද පුළුවන්. දැන් අර ස්කිනර්ගේ ඊට පස්සේ පැවුලෝගේ වොට්සන්ගේ න්‍යාය අනුව බලුවහම මේක ඉගෙනීම නිසා මේක න්‍යායට දෙයක් කියලා තමයි සමහරවිට වෙන්නේ. එතකොට ඒකට අපිට පුළුවන් වෙන්න ඕන දැන් එතකොට එන මේක නැති කරගන්න මේක අපිට පුළුවන් වෙන්න ඕන මේක නැති කරගන්නේ කොහොමද කියලා. දැන් සමහරවිට ඒකට හරි කෙනෙක් හම්බුනේ නැත්තම් අර අපි කියන්නේ ගොඩ වෙදකම් කියලා. ඒකදී මොකක්ද එහෙම නැත්තම් යාළුවන්ගෙන් ඔබට උත්තර ගන්න කිව්වොත් එහෙනම් යා ඒ තැනට නොගිහිල්ලා ඉන්න පුළුවන්. යන්න ඉතිරියට යන්න තියෙන කෙනෙක් අර ප්‍රශ්නයක් නිසා ඒකට අදාළ තොත්තු යාට විස්තර වාගෙන යාට ඉතින් ගොඩ යන්න බැරි කම නිසා නොගිහිල්ලා ඉන්න. හැබැයි විද්‍යාත්මක උපදේශනය කරන කෙනෙක් ආවම එයාට තේරුම් ගන්න. එයාට මේ න්‍යායත් පාවිච්චි කරලා යාට ඒක විසඳ ගන්න විදි ඒක යාට විසඳ හොයාගන්න. එතකොට වගේ අවස්ථා අපිට එතකොට මේ භාවිතාව තුළ විද්‍යාත්මක භාවිතාව තුළ මේ විශේෂයෙන් ඉගෙන ගන්න කෙනෙකුට කරන්න පුළුවන් ගොඩාක් අපි න්‍යාය ඉගෙන ගත්තොත්. එතකොට ඒකට විශේෂයෙන් මේ මූලික මනෝවිද්‍යාත්මක සිද්ධාන්ත පාවිච්චි වෙනවා. ඒ ගැන පොඩි අදහසක් තියාගන්න. මම හිතන්නේ අපි තව මොනවා හරි ඔබට සාකච්ඡා කරන්න අහන්න දෙයක් තියෙනවද අද දවසේ? මම හිතන්නේ ඔය ඔස්සේ හිතන්න මේ විෂයත් එක්ක මේ විෂය කාරණා පිළිබඳව. හැබැයි මේ ඉගෙනුම් දැන් අපි මේ පාවිච්චි කරන මාධ්‍යත් එක්ක ගත්තාම ඒක ඕකේ. මොකක් හරි අහුවද මගේ? අපි එහෙනම් සැසිය මෙතනින් අද දවසේ අපි සාකච්ඡා කරපු ටික මම සාරාංශයක් සහ වැඩිදුරට සාකච්ඡා කරේ. අද දවසේ අපි මෙතනින් නතර කරනවා. තවදුරටත් මොනවා හරි අහන්න තියෙනවද? ඔබට යෝජනා කරන්න තියෙන මේ කරන විදිය හොඳයිද? මේ සාකච්ඡා කරන ආකාරය කොහොමද? මට පුංචි අදහසක් දක්වනවා නම් හොඳයි. ඒකට මට ඊගාව දවසේ අපවත් එක්ක සාකච්ඡා කරනකොට මාරේ නැස්කමක් ඕන නම් පාවිච්චි කරන්න පුළුවන්. යෝජනාවක් කරුණු දැක්වීමක් කරන්න තියෙනවද? මේ විදිය හොඳයි නම ඉවන්නකෝ. මගේ නම සනත් මල්ලවාරච්චි. අර මගේ බෑන්ඩ් එකක් මම බෑන්ඩ් එකක් යනවා කියන එක නෙමෙයි. මගේ නම මල්ලවාරච්චිගේ සනත් කුමාර ශාන්ත කියන එක සනත් මල්ලවාරච්චි කියලා තමයි මම පාවිච්චි කරන්නේ. දැන් මෙතන මේ විදියට දාලා තියෙන්නේ NI අර මේ software එක develop කරන company එකේ කෙනාට මගේ email එකේ පේන්නේ අර සම්පූර්ණ නමනේ. ඒකට එයා ඒක දිහා බලලා තමයි ඔය නම දාලා තියෙන්නේ. සනත් මල්ලවාරච්චි කියලා තමයි කතා කරන්නේ. ගැටලුවක් නැහැ කියලා තියෙනවා. මම හිතන්නේ ඔයගොල්ලෝ chat කරලා තියෙන එච්චරයි මට කියලා තියෙන්නේ. වෙන මොනවා හරි තියෙනවා නම් යෝජනාවක් හරි පැහැදිලි වෙන්නේ නැති දෙයක් හරි තියෙනවා නම් chat box එකේ දැම්මත් කමක් නැහැ. නැත්නම් මට පැහැදිලි වෙන්න කිව්වත් කමක් නැහැ. මම හිතන්නේ අද අපි උතනින් නතර කරනවා. මොනවා හරි තවදුරටත් මම අහන්නේ මොනවා හරි යෝජනාවක් තියෙනවා නම් කියන්න. මාව group එකට add කරන්න. එතකොට මේකේ පාවිච්චි වෙච්ච ડોකියුමන්ට් එක මම ඔයගලන්ට ෂෙයා කරන්නම්. අපි එහෙමනම් නතර කරනවා. මම ආපහු මගේ නම නම්බරේ දාන්නම්. අර ඇඩ්මින් කවුරු හරි මාව ඇඩ් කරන්න. එතකොට මම දාන්නම් මේ ડોකියුමන්ට් එක ඒකට. මම හිතන්නේ යෝජනා චෝදනා කියන්නේ යෝජනා තියෙනවා මොනවා වෙනස් කරන්න ඕනේ කියලා. මේ විදිහ හොඳයිද? පැහැදිලිද ඔබට? චෝදනා නෑ සර් මේ විදිය හොඳයි. thank you. අපි නම් මේ විදිහට ඊගා දවසේ සැසියට සූදානම් වෙමු. අපි ඊගා දවසේ සාකච්ඡා කරන්නේ අර
මේ එක වචනවල තියෙන වෙනස්කම් පිළිබඳව සහ ඉතිහාසය පිළිබඳව මම දීර්ඝව කතා කරේ නැහැ ඒක පොඩ්ඩක් කතා කරනවා. ඊගා දවස් සාකච්ඡා කරන්නේ මේ විෂය. එහෙමනම් අපි නතර වෙනවා. මගේ නම මේ දාලා තියෙනවා. ඔබට පේනවද නේ? දුරකථන අංකය තියෙනවා. විශේෂයෙන් වැදගත් වෙන්නේ මේ මම ගෲප් එකට ඇඩ් කරන්න මේ ડોකියුමන්ට් එක මම එවන්න. තව මොනවා හරි මම මේ සම්බන්ධයෙන් තියෙන ඒවා තිබුණොත් ඔබේ ගෲප් එකට ගන්නම්. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. අපි නතර කරනවා. බොහොම ස්තුතියි සියලු දෙනාට. Thank you, sir. 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 Thank you, sir.